අපටත් ආවේනික වුණු අධිරාජ්‍ය විරෝධී අරගලයක් තිබුණා. මේක අර අප්‍රිකානු ආසියානු රටවල් වල වගේම අපිට තිබුණේ ජාතික ආගමික හැඩයෙන් තමන්ගේ භාෂාවට නිදහස, තමන්ගේ සංස්කෘතියට නිදහස, තමන්ගේ ඇදහිමුවට නිදහස, තමන්ගේ ඇවතුම් පැවතුම් වලට නිදහස කියන ඉල්ලීම් හරහා තමයි අප්‍රිකානු නිදහස් ව්‍යාපාරය ආරම්භ වෙන්නේ. තොහොම තමයි ලතින් ඇමරිකාවේ නිදහස් ව්‍යාපාරය ආරම්භ වෙන්නේ. තොහොම තමයි ආසියාවේ නිදහස් ව්‍යාපාරය ආරම්භ වෙන්නේ. තොහොම තමයි අපට පානදුරා වාදයේ සංලක්ෂයක් විදිහට ගත්තොත් එහෙම ඒක පිටිපස්සේ එක හුදු ආගමික වාදයකට වඩා සමාජ සංස්කෘතික දේශපාලන ව්‍යාපාරයකට විරුද්ධව කරපු අරගලයක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ මේ රටේ දේශපාලන පක්ෂයකට වඩා එමෙත සංවිධානයකට වඩා එක්තරා ඓතිහාසික උරුමයක්, ඓතිහාසික බලවේගයක් නියෝජනය කරනවා මේ රටේ. ඒක අපි ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් මේ රටේ නිදහස ලබා දෙනකොට පාලන බලයේ බාර දෙන්න කළු සුද්දම් පිරිසක් බ්‍රිතාන්‍ය පාලකයන් විසින්ම නිර්මාණය කරා. 1835 විතර මැකෝලි කියන දේශපාලන උපාය මාර්ගික විශේෂඥයා, එතුමා අධ්‍යාපනඥයෙක්. එතුමා කියනවා වර්ණයෙන්, රුධිරයෙන් වෙනස් වුවත් චින්තනයෙන්, චර්යාවෙන් සහ දේශපාලන දැක්මෙන් ඉංග්‍රීසියෙන් ලෙස හිතන පන්තියක් බිහි කරන්න ඕන. එතකොට තමයි බ්‍රිතාන්‍යයන්ට මේ පාලනය දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ කියලා. ආයුධ වලින් හරි හමුදා බලයෙන් නෙමෙයි. ඒ කියන්නේ ඒක ධර්මපාලතුමා හැඳින්වුවේ කළු සුද්දන් පිරිසක් බිහි කරන්න ඕන. ඔවුන් අතට පාලන බලය දෙන්න ඕන කියන එක. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් වගේම සුව සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. ඔබ එක්වන්නේ නින්නද සජීවී සංවාදය සමගයි. රටමැද දේශපාලන වේදිකාව සත්‍ය හොයාගෙන යන ගමන, දේශපාලනය වෙනුවෙන් ජනතාව, දේශපාලන සවිඥානිකත්වය වෙනුවෙන් ජනතාව අවදි කරවන වැඩසටහන බොහෝ දෙනෙකුගේ ප්‍රතිචාර අපට ලැබෙනවා. මේක විද ගැටලු, දේශපාලන ආර්ථික සමාජ සංස්කෘතික ගැටලුත් එක්ක අපි හැප්පෙනවා. මේ මොහොත ගත්තොත් බොහොම තීරණාත්මකයි. ඔබ මාගෙවන ජීවිතය නිදහස, ඔබට එළියට යන්න ඕන නිදහස අවශ්‍යයි. හැබැයි ඔබට උත්සාහ කරන්නේ වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් දිනාගන්නේ කොහොමද කියන සටන. මේ සටන ඇතුලේ ඔබ බොහෝ අර්බුදයන්ට මුහුණ දෙනවා. ආර්ථික ගැටලු, ආහාර පාන සම්බන්ධ ගැටලු, බෙහෙත් හෙත් සම්බන්ධ ගැටලු. හැබැයි මිනිසා මුහුණ දෙන මේ සමස්ත ගැටලුවල කේන්ද්‍රීය සාධකය දේශපාලන ආර්ථික ක්‍රියාවලිය කියලා කිව්වොත් මා නිවැරදි. ඔබ දන්නවා. ඒ නිසා මේ දේශපාලන දේහය මුහුණ දෙන ගැටලුවල නැත්නම් ඒ අසනීපවල රෝග නිදානය හොයා ගැනීම අතිශය වැදගත් වෙනවා දේශපාලනය කියවීම දියුණු කර ගැනීම වෙනුවෙන්. ඒ නිසා වඩා හොඳ දේශපාලන කියවීමක් මේ වෙලාවේ රටට අවශ්‍ය නිසා නින්නාද සජීවී සංවාදයේ නිරන්තරවම ඉතා කුඩා ප්‍රශ්නවල පැටලෙන්නේ නැතුව අපි නිරන්තරව උත්සාහ කරන්නේ ඔබේ දේශපාලන කියවීම දියුණු කරන්න. දේශපාලනය පිළිබඳව සමාජයේ ගැහැට පිළිබඳ සංවාදයේ වඩාත් දියුණු කරන්න. එතකොට තමයි අපිට වඩා දියුණු පොහොසත් වටපිටාවක් නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ පොහොසත් රට හොයාගෙන යන්න ඕනේ. සල්ලි වලින් විතරක් නෙවෙයි බොහෝ දේවල් වලින්. අපි ඒ නිසා අද ටිකක් වෙනත් දිශාවකටයි අපි හැරුණේ. අපිට වැටහෙනවා, අපිට තේරෙනවා මේ රටේ දේශපාලන කියවීම, මේ රටේ දේශපාලන විග්‍රහයන් සහ දේශපාලන දර්ශනයන් පිළිබඳව කතාවක් අතිශය වැදගත් කියලා. නිසා පසුගිය කාලේ බොහෝ පක්ෂවල භූමිකාවන් පිළිබඳව අපි යම් ආකාරයක සාකච්ඡාවක් ඔබට රැගෙන ආවා. විශේෂයෙන් වාමාංශික දේශපාලන පක්ෂ පිළිබඳව කතාබහක් අපි ඔබට ගෙනාවා. ඒ නිසා අපි මේ ආසන්නම සිද්ධියක් ඊයේ දවස වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 170 වෙනි සමරුම තිබුණා සූම් තාක්ෂණය ඔස්සේ. ඒ නිසා එය කිසියම් උත්තේජනයක් වුණා අපිට මේ සාකච්ඡාව ඔබට ගේන්න. අද හිතුවා අපි එවැනි පක්ෂයක අනාගත දේශපාලන භූමිකාව සහ ඓතිහාසික භූමිකාව පිළිබඳව යම් කතාබහක් ඇති කරන්න. නිසා අපි මාතෘකාව බවට පත් කරගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඓතිහාසික භූමිකාව පිළිබඳව කතාබහ කරන්න. එය කොයිතරම් වැදගත් වේද ඉස්සරහට කියන කාරණය. අපි ඒ සඳහා බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්, ඒ වගේම වර්තමාන ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්මයාට ආයිබෝන් කියලා පිළිගන්න බොහොම ආදරයෙන් රටමැදට. එතකම දේශහිතයිචි ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම්
වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයාට අපි ආරාධනා කළා මේ දේශපාලන ප්‍රතිමානය කතා බහ කරන්න ආයිබෝන් කියලා පිළිගන්නවා. මම කැමති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පිදාස් මහත්මයාගෙන් මේ 70ක් සමරන මොහොතේ අපි කොහොමද මේ මාතෘකාවට ප්‍රවිෂ්ටයක් ගන්න විශේෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඓතිහාසික භූමිකාව ස්මරණය කරන්නට ඇති ඊයේ දවසේ. ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන දේශපාලන ව්‍යාපාරය දේශපාලන ආයතනය මෙරටේ ඓතිහාසික සමාජ ඕනකමක් මත ගොඩනැගිච්ච සමාජ ව්‍යාපාරයක් විදිහට විස්තර කළොත් වඩාත් නිවැරදි කියලා මම හිතන්නේ. මොකද අපි අවුරුදු 300කට වැඩි කාලයක් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි යටත් වෙලා අපි ඊටම පුළුල් ඊටම යම් ආකාරයකට වැඩිච්ච වෙනත් සමාජ අප්‍රිකානු ආසියානු සමාජවල තිබුණු යටත් විත අධිරාජ්‍ය විරෝධී අරගල තරම්ම නොවුණත් අපටත් ආවේනික වුණු අධිරාජ්‍ය විරෝධී අරගලයක් තිබුණා. මේක අර අප්‍රිකානු ආසියානු රටවල් වල වගේම අපිට තිබුණේ ජාතික ආගමික හැඩයෙන් තමන්ගේ භාෂාවට නිදහස, තමන්ගේ සංස්කෘතියට නිදහස, තමන්ගේ ඇදහිමුවට නිදහස, තමන්ගේ ඇවතුම් පැවතුම් වලට නිදහස කියන ඉල්ලීම් හරහා තමයි අප්‍රිකානු නිදහස් ව්‍යාපාරය ආරම්භ වෙන්නේ. තොහොම තමයි ලතින් ඇමරිකාවේ නිදහස් ව්‍යාපාරය ආරම්භ වෙන්නේ. තොහොම තමයි ආසියාවේ නිදහස් ව්‍යාපාරය ආරම්භ වෙන්නේ. තොහොම තමයි අපට පානදුරා වාදයේ සංලක්ෂයක් විදිහට ගත්තොත් එහෙම ඒක පිටිපස්සේ ඒක හුදු ආගමික වාදයකට වඩා සමාජ සංස්කෘතික දේශපාලන ව්‍යාපාරයකට විරුද්ධව කරපු අරගලයක්. ඒ අරගලේ ප්‍රකාශනය ඊට පස්සේ අනගාരിക ධර්මපාලතුමා, හික්කඩුවේ සුමංගල හාමුදුරුවෝ, වස්කඩුවේ සුබුති හාමුදුරුවෝ, පිදාස් සිරිසේනලා මේ වගේ මහ ජාති මාමක ව්‍යාපාරයේ ඉදිරියට ඇදීගෙන යනවා. ඒ අය කියලා දෙනවා අපේ සාමාන්‍ය මිනිසුන්ට මොකද්ද නිදහස? මේ රටේ සාමාන්‍ය මිනිසුන්ට නිදහස කියන එක තේරෙන භාෂාවෙන් කියලා දුන්නේ මේ අය. මේක මුස්ලිම් සමාජයේ සිද්ධි ලෙබ්බේතුමා වෙන්න පුළුවන්, ඉස්ලාම් හින්දු සමාජයේ ආරුමුගම් නවලරතුමා වෙන්න පුළුවන්. ඒගොල්ලන්ගේ තමන්ගේ මුස්ලිම්කම සහ ඉස්ලාම්කම, හින්දුකම සහ දෙමළකම, ඒ වගේම අපේ බහුතර ජන කණ්ඩායමක් වන සිංහල බෞද්ධ ජනතාව අතර සිංහලකම සහ බෞද්ධකම කියන කතිකාව මේ රටේ සමාජයට තේරුම් කළ දුන්නා. ඒවා අදහන්න කරගෙන ගිය අරගලේ අපිට 17 18 සත වර්ෂවලදී කිරිච්ච සමහර සමාජ මානව විද්‍යාත්මක පර්යේෂණ වලින් මේ අරගලේ එක එක පැතිකඩ මේ හඳුනා ගන්න පුළුවන්. මේවා අවසානයේ 19 වෙනි වර්ෂයේ අගභාගනකොට බොහොම උච්ච වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඒකට සාපේක්ෂිතව යටත්විදවාදයේ අධිරාජ්‍යවාදය මේ රටේ තහවුරු වෙනවා. 1815 35 මේ ජන නැගිටීම් මර්ධනය කරලා තා සාහසික ලෙස ඒගොල්ලෝ තහවුරු වෙනවා. මේ තහවුරු වීමට සාපේක්ෂිතව රටේ මතුවෙනවා නව නව ප්‍රභූ සමාජයක්. කොම්ප්‍ර දේශපාලන සාහිත්‍ය කියන කොම්ප්‍රදෝරු ධනපතියෝ කියලා මේ කණ්ඩායමක් වෙනවා. මේ කණ්ඩායමේ හරහා එය යනවා විදේශ අපට සුද්ධ වගේ ඉගෙන ගන්න ඕනේ කියලා යනවා. ඒගොල්ලෝ සල්ලි දරුවෝ අරගෙන එංගලන්තෙට මේ වගේ රටවල. මේක ඉන්දියාවෙත් ওই විදිහම තමයි වෙන්නේ. ඉන්දියානු ජාතික ව්‍යාපාරයට උන පදනම නිර්මාණය වෙන්නේ ඔය බුද්ධිමය ප්‍රවාහය හරහා. මේගොල්ලන් එංගලන්තේ එංගලන්තේ සහ බටහිර එංගලන්තේ හුඟක් අය ගිය ප්‍රංශයට තිතොල හිටපු අය ප්‍රංශයට ගියා. තවත් අය ස්පාඤ්ඤයට තිතොල ස්පාඤ්ඤයට ගියා. ඇමරිකාවට මේ වගේ රටවලට බටහිර රටවලට ගියා. මේගොල්ල අපේ වගේ ආසියාවට ගිය අය ඒ කාලේ වෙනකොට ඒ රටවල් වල ඇතිමින් තිබුණු බුද්ධිමය ප්‍රවාහයන්, චින්තනමය ප්‍රවාහයන්, නවයට තිතවාදයට විරුද්ධව ඒ රටේ බුද්ධිමුතුන් කරපු අරගලේ මේ සියල්ලටම වඩා වැදගත් වෙනවා 1918 ඓතිහාසික ඔක්තෝබර් විප්ලවය, රුසියානු විප්ලවය ආරම්භ වෙනවා. ලෝකයේ ප්‍රථම සමාජවාදී රාජ්‍ය නිර්මාණය වෙනවා. මේ ආශාවාදජනක අත්දැකීම් උකහා ගන්නවා අපේ රටෙන් ගිය බුද්ධිමතුන්. අපේ රටෙන් ගිය තරුණ බුද්ධිමතුන්. ඒ අය සමහර අය ඉඩම් හිමි වැවිලිකරුවන්ගේ දරුවෝ තමයි අති බහුතරයක්. ව්‍යාපාරිකගේ දරුවෝ. හැබැයි ඒගොල්ලන් බුද්ධියෙන් යම් දේවල් වටහාගෙන මේගොල්ලන් ලංකාවට එනවා. මෙන්න මේ එනකොට අර අනගාරික ධර්මපාලතුමාලා, පිදා සිරිසේනලා, සිද්ධි ලෙබ්බලා, ආරුමුගමනාරල්ලා හදලා තිබුණු ජාතික පදනම කියන්නේ හැබැයි ඒගොල්ලන් ජාතික නිදහස සුද්ධුන්ගෙන් නිදහස් වෙන්න ඕන. අපිට අපේ නිදහසේ ආගම අදහන්න ඕන. අපිට අපේ භාෂාව කතා කරන්න ඕන. අපේ ඇවතුම් පැවතුම් කරන්න ඕන. අපේ නිෂ්පාදන ක්‍රියාවලිය කරන්න ඕන. හැබැයි ක්‍රම විද්‍යාව පිළිබඳ උන්ට අවබෝධයක් තිබුණේ නැහැ. මෙන්න මේ රික්තයට තමයි මෙන්න මේ කණ්ඩායම ඇතුළු වෙන්න පටන් ගන්න. මේ කණ්ඩායමේ කොටසක් ඇවිල්ලා ඒගොල්ලන් තමන්ගේ ව්‍යාපාර කටයුතු වලට ව්‍යාපාර මැදිහත් වෙනකොට ලංකා ජාතික සංගමේ හරහා ඒගොල්ලන් මතුවෙන එක කණ්ඩායමක්. තව කණ්ඩායමක් සූරියමල් ව්‍යාපාරය හා වාමාංශික ව්‍යාපාරය විදිහට මතුවෙනවා. මෙන්න මේ સંદર્ભය මැදට තමයි SWR බණ්ඩාරනායක කියන
අර සමාජ තීරුවෙම බිහිවෙච්ච පුද්ගලයාත් බිහි වෙන්නේ. අපේ පක්ෂ නිර්මාතෘවරයා ගොඩනගෙන ආකාරයේ වටපිටාව. ඔහු බුද්ධිමය වශයෙන් ඒක කොටක ආශ්‍රය කරලා තිබුණ ආනන්ද කුමාරස්වාමී වගේ බුද්ධිමතුන්, ඉන්දියානු නිදහස් ව්‍යාපාරයේ ජාතික නායකයින්, අප්‍රිකානු නිදහස් ව්‍යාපාරයට සම්බන්ධකම් තිබුණු නායකයින්, නිදහස් මතවාදය, ලිබරල් මතවාදය මේවා කියවමින් ආස්වාදනය කරපු අය ලංකාවට ඇවිල්ලා සූරියමල් ව්‍යාපාරේ වාමාංශික ව්‍යාපාරය ගෙනිච්ච එක ජාතික ව්‍යාපාරයක් විදිහට සූරියමල් වාම ව්‍යාපාරයට ඉස්සෙල්ලා විවුණ සූරියමල් ව්‍යාපාරය මේක ලිබරල් ව්‍යාපාරය මේ කාලේනකොට අද වගේම 1930 දශකයේදී මහා විශාල වසංගතයක් වෙනවා මැලේරියා වසංගතය. මේකටත් අද වගේම වසංගතයක්. මේ මැලේරියා වසංගතය පාලනය කරන්න බැරි වෙනවා සුද්දන්ට. 30000 40000 60000කට දැස ගන්න මේ යනවා කියලා කියනවා. කැලණිගම් මිටියාවතේ වසංගතයක් විදියට යනවා. මෙන්න මේ වාමාංශික ව්‍යාපාරේ නායකයෝ ගිහිල්ලා පරිප්පු බෙදලා හාල් බෙදලා බෙහෙත් බෙදලා පරිප්පු මහත්තයා වෙන්නේ දොස්තර මහත්තයා වෙන්නේ මේ ආකාර හරහා. මෙන්න මේ ව්‍යාපාරයේ භාණ්ඩාගාරික විදිහට තමයි සූ බණ්ඩාරනායක මහත්තයා ඉන්නේ. මේක ලිබරල් ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරේ ඉන්නවා. මේ ව්‍යාපාරය තුල ඉන්නවා ඩඩ්ලි සේනානායක මහත්තයා ඉන්නවා. විජයානන්ද දහනායක මහත්තයා ඉන්නවා. මේවා ඩීඑම් රාජපක්ෂ වගේ බොහොම ලිබරල් වාදී සමාජ උන්නතිකාමී ව්‍යාපාරිකයෝ මේක ඇතුළේ ඉන්නවා. මෙන්න මේ හරහා වැඩෙන බණ්ඩාරනායක මහත්තයා ඊට පස්සේ ලංකා ජාතික සංගමයේ ඉන්න ගමන් ඒක ඇතුළේ තිබෙන ප්‍රතිවිරෝධය හරහා සිංහල මහා සභාව නිර්මාණය කරනවා. සිංහල මහා සභාව ගොඩනගනකොට එතුමා ආශ්‍රය කරන්න පටන් ගන්නවා CWW කන්නංගර වගේ අය. එතනින් ගියාම අපේ මහා කවි කුමාරතුංග මුනිදාස වගේ අය, අපේ ආනන්ද රාජකරුණා වගේ අය මේ වගේ අය ඇසුරු කරන්න පටන් ගන්නවා. කියවන්න පටන් ගන්නවා. භික්ෂුන් වහන්සේලා සමග ආශ්‍රය කරන්න පටන් ගන්නවා. ඉංග්‍රීසි සිංහල ලොකු අවබෝධයක් නොතිබුණු ඔහු අවංකවම ගිහිල්ලා භික්ෂුන් වහන්සේලා හම්බෙලා සිංහල ඉගෙන ගන්න පටන් ගන්නවා. විද්‍යා මේ නිට්ටඹ පිරිවෙනට ගිහිල්ලා ඉගෙන ගත්තයි කියලා ඉතිහාස නම. මේවා හරහා වැඩෙන්න පටන් ගන්න ඔහු සමාජයේ කියවන්න පටන් ගන්න ඔහු වාම ව්‍යාපාරයේ අධ්‍යක්ීම් අනිත් පැත්තෙන් ජාතිකවාදී ව්යාපාරයේ අධ්‍යක්ීම් මොහනගාර්ධන පාතුමාත් සමග කතා කරනවා වාදිවාද කරලා තියෙනවා සාකච්ඡා කරලා තියෙනවා. මේ කතිකාවන් හරහා තමයි 1951 ඓතිහාසික ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරන්නේ. මේක මේ ඓතිහාසික පසුබිම සුවිශේෂී ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය දැන් මේ කාලේ මේ ලංකාදීප පත්‍රයේ එවකට තිබුණු ලංකාදීප පත්‍රයට දැන්වීමක් දානවා. මේක තමයි දැන්වීම. ප්‍රසිද්ධ පක්ෂයක් හදනවා පක්ෂයට එන්න. 45 දෙනෙක් මට මතක හැටියට ඒ කාලේ හිටපු සමහර ප්‍රභූවරුන් මන්ත්‍රීවරුන්ගේ කැඳවීමකින් කොළඹ නගරශාලාවට එන්නේ කියලා කියනවා. ලංකාදීප පත්‍රයේ වාර්තාව අධ්‍යයනය කරනකොට පේනවා මේකට 20000කට වැඩි ගාණක්. මේ පොඩි රැස්වීම එක ඇනවුස්මන්ට් එක. හරි පත්‍රවල බිත්තිවල ගහලා පෝස්ටර් වල නෑ. ඒ වගේ කාලෙක ඒක වටපිටාවක සමාජයේ තිබුණු කැක්කුම මේ රැස්වීමට විශාල පිරිසක් භික්ෂුන් වහන්සේලා වගේම භික්ෂුණීන් වහන්සේලා පැමිණියයි කියලා ඒක වාර්තා කරලා තියෙනවා. මෙන්න මේ කතාව මෙන්න මේ රැස්වීම තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි කරන්න පදනම් වෙන්නේ. මේකට අවශ්‍ය වෙන යම් මූලික ලක්ෂණ මූලික නාම සංකේතය මේ ආදි වශයෙන් එවකට හිටපු දේශප්‍රේමී ජාතික නායකයෙක් වන ශ්‍රී නිස්සංක මැතිතුමා තමයි ලබා දෙනවා කියලා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීතුමා මේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහි වෙන්නේ. මේක එක්තරා විදියක සමාජමය ඓතිහාසිකමය ඕනකම. දැන් එවැනි යුගයේ ඔබතුමා කිව්වා ආකාරයෙන් එවැනි දේශපාලන පිබිදීමක් මහා නැගිටීමක් මේ සමාජය ඇතුලේ තියෙනවද කියලා අපිට කටයුතු කරන්න ඕනේ කතා බහ කරන්න අවශ්‍යයි. වසන්ත වණ්ඩාර මහත්මයා දැන් එවැනි දේශපාලන වටපිටාවක් අභිලාෂයන් ටිකක් අපිට වර්තමානයේ වැදගත් වෙනවද? මොකක්ද ඒකට දේශපාලනික වශයෙන් දෙන්න පුළුවන් අර්ථය අපිට? මේ වර්තමාන මේ තියෙන දේශපාලන අර්බුද ආර්ථික අර්බුද රැසක් මැද්දේ අපි ජීවත් වෙන්නේ. හැබැයි ඒ අර්බුද මැද්දේ ඇයි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ දේශපාලන භූමිකාව පිළිබඳව කතා බහ කරන්නේ? ඔව් ඇත්තටම ඔබතුමා ආරාධනා කරා මා ඉතා සතුටින් මේක බාරගත්තෙත් මේ සාකච්ඡාව අපේ පැත්තෙන් ගත්තොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ මේ රටේ දේශපාලන පක්ෂයකට වඩා එමෙත සංවිධානයකට වඩා එක්තරා ඓතිහාසික උරුමයක් ඓතිහාසික බලවේගයක් නියෝජනය කරනවා මේ රටේ. ඒක අපි ඉතිහාසයට ගිහිල්ලා බැලුවොත් මේ රටේ නිදහස ලබා දෙනකොට පාලන බලය බාර දෙන්න කළු සුද්දම් පිරිසක් බ්‍රිතාන්‍ය පාලකයන් විසින්ම නිර්මාණය කරා. 1835 විතර මැකෝලි කියන දේශපාලන උපාය මාර්ගික විශේෂඥයා එතුමා අධ්‍යාපනඥයෙක්. එතුමා කියනවා වර්ණයෙන් රුධිරයෙන් වෙනස් වුවත් චින්තනයෙන්
චර්යාවෙන් සහ දේශපාලන දැක්මෙන් ඉංග්‍රීසියෙන් ලෙස හිතන පන්තියක් බිහි කරන්න ඕන. එතකොට තමයි බ්‍රිතාන්‍යයන්ට මේ පාලනය දිගටම පවත්වාගෙන යන්න පුළුවන් වෙන්නේ. ආයුධ වලින් හරි හමුදා බලයෙන් නෙමෙයි. ඒ කියන්නේ ඒක ධර්මපාලතුමා හැඳින්වුවේ කළු සුද්දන් පිරිසක් බිහි කරන්න ඕන. ඔවුන් අතට පාලන බලය දෙන්න ඕන කියන එක. එතකොට බණ්ඩාරනායක මහත්මයා ගත්තම ඔහුට ධෛර්යය තිබුණා ඒ කළු සුද්දන්ගේ එහෙම නැත්නම් මැකෝලිගේ පාසලෙන් එළියට බහින්න බහැලා මේ උට ඒකට ධෛර්යය තිබුණා දේශපාලන නායකයෙක් විදියට කියලා ඉතිහාසයේ ඒක පේනවා. මොකද ඔහු ඒ එළියට බහින අවස්ථාවේදී සමාජයේ ජාතික බලවේගවල හඬ එළිය තිබුණා. ධර්මපාලතුමාගේ කොඩිය වැටෙන්න නොදී අත තියාගත්ත සිංහල බෞද්ධ බලවේගයක් සමාජයේ හිටියා. මෙතුමා කියපු එල්.එච්. මෙත්තානන්ද මහත්මයලා එතකොට එන්.කියු. ඩයස්ලා ඒ ආදී වශයෙන් ගිහියන් වගේම මහා සංඝරත්නයේත් බලවේගයක් තිබුණා. ඒ බලවේගයේ ඇත්තරම අර කියන අර මැකෝලිගේ දරුවෝ එහෙම දේශපාලන අවකාශයක් නිර්මාණය කරේ නැහැ. හැබැයි ඔවුන් බොහෝ දුෂ්කර විදියට මේ ධර්මපාලතුමාගෙන් ගිලිහුණු කොඩිය අත තියාගෙන හිටියාක වැටෙන්න දෙන්නේ නැතුව. එතකොට බණ්ඩාරනායක මැතිතුමා මේ දැක්ක මේක ඇතුලේ මේ මැකෝලිගේ පාසලෙන් මේ ඒ අධ්‍යාපනයෙන් එළියට බහැලා ඔහු වෙනස් විදියකට හිතපු නිසා තමයි ඔහුට ඒ අවස්ථාව නිර්මාණය වෙන්නේ. ඔහු දැක්ක මේ සමාජයේ ඇත්ත බිමේ තියෙන ඇත්ත తත්වය සහ මේ මැකෝලිගේ පරපුරේ ඔහු ඇසුරු කළ ඒ සමාජයේ අතර තියෙන දුරස්ථභාවය. ඒ නිසා තමයි ඔහු වෙනම දේශපාලන පක්ෂයක් හදන්න ඕන කියලා තීරණය කරන්නේ. ඒ කියන්නේ 51 පක්ෂයේ ශ්‍රී ලංකාදාස් පක්ෂයේ ගොඩනගනකොට සමාජයේ බිම්මට්ටමේ එහෙම ලොකු බලයක් හදලා තිබුණේ නැහැ. එහෙම බිමේ ඉල්ලුමක් තිබුණේ නැහැ. ඔහුගේ දැක්මෙන් ඔහු දුටුව මෙන්න මේ තියෙන හිදස මේ බිමේ සමාජයේ තියෙන ඒ දාර්ශනික චින්තනමය ප්‍රවාහය සහ මේ පාලක පන්තියේ අතර තියෙන හිදස. එතකොට ඒක පුරවන්න පුළුවන් කියන විශ්වාසයෙන් තමයි ඔහු එළියට බහින්නේ. හැබැයි දැන් 52 මැතිවරණයේදී ශ්‍රී ලංකාදාස් පක්ෂයට හම්බෙන්නේ ආසන 8යි. සම සමාජ පක්ෂයට ආසන 9ක් හම්බෙනවා. එතකොට 56 ජයග්‍රහණය දක්වා ඒ 52 ඉඳලා ආපු ගමනේදී අර ඔහු දැකපු බලවේගය සහ ඔහුගේ දැක්ම එකට සම්බන්ධ කරන්නේ පාලම ඉදි කරන්න ඔහු සමත් වෙනවා. ඒකට මූලික වෙච්ච පිරිසක් හිටිය අර සමාජ බලවේගය දැක්කා මොහුට ධෛර්යය තිබෙනවා මේ මැකෝලිගේ මහගෙදරින් එළියට බහින්න. ඒකට මැකෝලිගේ මහගෙදරින් එළියට බහින්න ධෛර්යය තිබූ පුද්ගලයෙක් ඒ වෙනකොට අතරම මේ බලවේගයේ ජාතිකවාදී බලවේගයේ 1860 ගණන් වල මිගිට්ටුවත්තේ ගුණානන්ද ස්වාමීන් වහන්සේගේ ඒ ප්‍රබෝධය එකෙන් ඇතිවෙච්ච බෞද්ධ ප්‍රබෝධය ඊට පස්සේ ධර්මපාලතුමා විසින් ඇති කරපු ප්‍රබෝධය එතකොට ඒකේ නෂ්ටාවශේෂ සමාජයේ තිබුණා. ඔවුන් අපේක්ෂා දල්වගෙන බලා සිටියා. එතකොට ඔවුන් දුටුවා මොහු තමයි නායකයා. ඒ නිසා තමයි ඔවුන් 56 දී දසපනත කියන දේශපාලන ගිවිසුම ඇති කරගන්නේ. ඒක සමාජ ගිවිසුමක්. මේ රටේ අද වෙනකන් එහෙම සමාජ ගිවිසුමක් මත බලයටපත් වෙච්ච නායකයෙක් හෝ රාජ්‍යයක් නැහැ කියලා කියන්න පුළුවන්. ඒ දේශපාලන පක්ෂ වලින් යම් ප්‍රතිපත්ති ප්‍රකාශන නිකුත් කරනවා. ඒක පාර්ශවීයයි. ඒක සැබෑ ලෙසම මහජනයා පිළිගත්තාද නැද්ද එහෙම ගිවිසුමක් ලෙස ඇති වුණේ නැහැ. හැබැයි 56 තමයි එක්සත් භික්ෂු පෙරමුණ. එතකොට ඒ දවස්වල ඒකට නායකත්ව දුන්නේ හේන් පිරිකදර ඥානසිංහ හාමුදුරුවෝ. එතකොට මැදගොඩ සොමනතිස්ස හාමුදුරුවෝ ඒ කියන්නේ දැන් ඉන්න මැදගොඩ අබේචිස් හාමුදුරන්ගේ ගුරු හාමුදුරුවෝ. ඒතර එල්.එච්. මෙත්තානන්ද ඒ වගේ ගිහි පිරිසක් සුමේදලංකාර ඊළඟට මලසේකර මැතිතුමා ඒ වගේ විද්‍යාලංකාර පිරිවෙනේ විද්‍යාලංකාර ප්‍රකාශය කියලා ඊට පෙර ප්‍රකාශයක් කරා.
එතකොට බෞද්ධ කොමිසමේ පුනර්ජීවන කොමිසමේ වාර්තාවෙන් ඇති වූ යම් පැනනැගීම් ප්‍රමාණයක් තිබුණා. සමාජයට අපේක්ෂා ප්‍රමාණයක් තිබුණා. ඉල්ලීම් ප්‍රමාණයක් තිබුණා. මේවා ඔක්කොම කැටි කරලා තමයි දසපනත කියන ලියවිල්ල හැදෙන්නේ. ඒ දසපනත ඇත්තටම ගිවිසුමක්. දසපනත මේ සමාජයේ බෞද්ධ දැනුම්වත් බෞද්ධ ජාතික බලවේගයෙන් ඉදිරිපත් වෙනවා. සිංහල බෞද්ධ බලවේගය ශ්‍රී ලංකා දාස් පක්ෂය බිහි වෙන්නෙම සිංහල බෞද්ධ බලවේගය මුල් කරගෙන. එතකොට ඒ පසුව තමයි ඒකට වෙනත් විවිධාකාරයේ නායකයන් ඒක පුළුල් බහුජන පදනමකට යන්නේ. හැබැයි ආරම්භයේදී මා කියන්නේ. එතකොට ඒ ගිවිසුම පිළිගන්නවා. ඒ ඉල්ලීම් 10 පිළිගන්නවා. right? ඒක දසපනත කියලා කිව්වේ. එතකොට මේ පිළිගැනීම තුලින් සමාජ ගිවිසුමක් ඇති වෙනවා. එතකොට මේ සමාජ ගිවිසුම හරහා තමයි 56 දී මහා ජයග්‍රහණය ලබා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ බිමේ හිටපු මහා සිංහල බෞද්ධ ජනතාව අපේක්ෂා දල්වගෙන නායකයෙක් නැතුව ඒ නිදහසෙන් පස්සේ වික්ෂිප්තභාවයෙන් හිටපු ඒ බෞද්ධ ජනතාවට දැන් අපේක්ෂාවක් ඇති වුණා. ඒ නිසා තමයි මේ මහා ජයග්‍රහණයක් ලබා ගන්න. ඉතින් සමහරු හඳුන්වනවා ඒක බණ්ඩාරනායක මැතිතුමා ඒ ධර්මපාලතුමාගේ කොඩිය හයිජැක් කරා කියලා. එහෙම නැත්නම් බොහොම උපක්‍රමශීලීව ඒක ව්‍යාජ විදියට ඒක අතට ගත්තා කියලා මම නායක පුද්ගලිකව පිළිගන්නේ නැහැ. එහෙම ව්‍යාජ විදියට එහෙම අතට ගත්තා නම් රැවටිලි සහගත විදියට අද අපේ නායකයෝ කරනවා වගේ සිංහල බෞද්ධ බලවේගයේ හැමදාම හයිජැක් කරනවා තමයි. ඒක පෙන්නලා ඒක බලයටපත් වුණාන් පස්සේ සහ මුලින්ම වෙනත් ප්‍රතිපත්තිමය පදනමක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක හැබැයි එහෙම එකක් නම් එතුමා බලය ලබා ගත්තන් පස්සේ ඒ ප්‍රතිපත්තිමය පදනම මත පිහිටා ජීවිත පරිත්‍යාගයෙන් ඒ සමාජයේ පැනනගුණු අර කියන මැකෝලිගේ දරුවන්ගෙන් පැනනගුණු විරෝධය නොතකා ඒකත් එක්ක හැපිලා ඉස්සරහට යන්න උත්සාහ කරන්නේ. ඒතර මේක ව්‍යාජ ලෙස රැවටීමක් ලෙස මේ ධර්මපාලතුමා අතින් ගිලූහු කොඩිය හයිජැක් කරා නම් අතට ගත්තා නම් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් අද අපි දකින ওই බොහෝ පාලකයන් කරන විකාර තමයි කරන්නේ. හැබැයි එහෙම නෙමෙයි. එතුමා මේ ප්‍රතිපත්තිමේ පදනම මත ඉඳගෙන ඒ ජනසතු කිරීම ඒකට ඊටාම බරපතල තීන්දුව ඒවා මේ මොකද ඒක ආරක්ෂා කරන්න අර මැකෝලිගේ දරු පරපුර එක්සත් ජාතික පක්ෂයේ හිටියා. එතකොට ඒක ලොකු ඔවුන් පන්තිමේ වශයෙන් මිතුරන් වුණාට එකම භාෂාව කතා කළාට ප්‍රතිපත්තිමය වශයෙන් ඔවුන් නියෝජනය කරන බලවේගය සම්පූර්ණයෙන්ම වෙනස්. ඉතින් ඒ නිසා අද SLF එකේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ මාර කලින් කියපු විදිහට හුදු පක්ෂයකට සංවිධානයකට වඩා එහාට ගිය බලවේගයක්. ඒක අර අතීත උරුමේ නියෝජනය කරනවා. එතකොට ඒ නිසාම එම පක්ෂයට මහා වගකීමක් තියෙනවා, යුතුයකමක් තියෙනවා. ඒ ඓතිහාසික උරුමය රකින්න, ඒ වෙනුවෙන් පෙනී සිටින්න, ඒක ඉස්සරහට ඇරයන්න. ඒක අදටත් වළංගුයි. ඒ බලවේගයේ අපේක්ෂා ඒ ආකාරයෙන් ඒවත් අදටත් ඉටු නොවී තියෙන අපේක්ෂා. ඒවා යම් ප්‍රමාණයක් එක මට්ටම් වලින් යම් කාලවල විශේෂයෙන් බණ්ඩාරනායක මැතිණියගේ සමයේදී ඒ අපේක්ෂා විශාල ප්‍රමාණයකට ඉටු කරන්න ඇය මහන්සි ගත්තා. ඒ ක්‍රියාවලිය ඒ සම්පූර්ණ නොවූ ක්‍රියාවලිය ඉටු කිරීමේ ඒක ඉස්සරහට අරගෙන යාමේ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තියෙනවා. ඒ නිසා තමයි අපි වගේ සංවිධාන වලටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරේ වැදගත් වෙන්නේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෝ නෙවෙයිනේ. මෙතුමා හිටපු ලේකම්වරයෙක්. මෙතුමාට ඒ තනතුරේ ඉඳිමින් ඒක වටිනවා වගේම අපිට වටිනවා මේ කියන අනාගත ජාතිකවාදී පෙරහැරේ කරඬුව වඩම්මන ඇතා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ඒක නේ විවාදයක් නැහැ. ඉතින් ඒ නිසා ඒ ඇතා ශක්තිමත්ව නැගී සිටිනවා නම් මේ ජාතික බලවේගය කැමති. ඒක ජාතික බලවේගය ප්‍රාර්ථනා කරන දෙයක්. ඒ නිසා අපිත් ඒක ප්‍රාර්ථනා කරනවා. දැන් මහචාර්යතුමා දැන් මේ 70 අභියස නිසාද අපි මේ කතා කරන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. දැන් 70 අභියස ඉන්නකොට අපිට බොහොම අපේ භාවයන්ට දැනෙනවා මේ ප්‍රශ්නේ. එක පැත්තකින් අපිට තාම අර අවශ්‍ය නිදහස් අර්ගලය නැවතිලා නැහැ කියලා අපිට හිතෙනවා. හැබැයි දැන් මේ කියන වටපිටාව මත බණ්ඩාරනායක මතුමා ඝාතනය වෙනවා. ඊට පස්සේ හර්තාල් ඇති වෙනවා. ඊට පස්සේ නැවත උතුරේ ත්‍රස්තවාදය ඇති වෙනවා, දකුණේ කැරළි ඇති වෙනවා, 71 සහ 89 මේ දේශපාලන මහා ඉතිහාසයේ ඇතුලේ බලපුවාම මේ ව්‍යාකූල තත්වයට අභියස ඔය තරම් දාර්ශනික පදනමක් තියෙන පක්ෂයක
පක්ෂයකට ඇයි බැරි වුණේ දේශපාලන අභිලාෂයන් සහ ඒ අවරමුණු කරගෙන යන්නට? මම හිතන්නේ ඊටාම නිවැරදිව අපි සාකච්ඡා කරන්න අවශ්‍යයි. මෙතනදී සාකච්ඡා වුණා බණ්ඩාරනායක මහතා පක්ෂය පිහිටුවනවා. පක්ෂය පිහිටුවනකොට රටේ තිබුණු ඓතිහාසික විභේදනයන්. අපි වෙනකොට අපිට සුද්ධ යනකොට අපිව ભેද කරලා දාලානේ ගිහින් තියෙන්නේ. උඩරට පාතරට කියලා බෙදලා, සිංහල දෙමළ මුස්ලිම් කියලා බෙදලා, ආගම් වශයෙන් බෙදලා අපි බොහොම විතැන් වෙච්ච සමාජයක්. බණ්ඩාරනායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදනකොට එතුමා මේ කාරණාව දාර්ශනිකව දැක්කා. එතුමා තමන්ගේ පක්ෂයේ ලේකම් ධූරයේ කෙනෙක් දුන්නා තංගරාජ මහතාට, දෙමළ තංගරාජ මහතාට. අනිත් එක බදුද්දීන් මහමුද් මහතා දුන්නා. පක්ෂයේ ඊළඟ ලේකම්වරයා තමයි බර්නාඩ් අලුවිහාර මහතා. එතුමාට ඕන කරලා තිබුණා එක පැත්තකින් මහා සංඝරත්නයේන සමාජ ව්‍යාපාරයේ තේරුම් ගන්න, ඒ වගේම ඊළඟ අපිට ශ්‍රී ලාංකික ජාතිය නිර්මාණය කිරීමේ බොහොම වැදගත් ඓතිහාසික භූමිකාවක් තියෙනවා. ඒ භූමිකාව සඳහා සංවාදයක් නිර්මාණය කර ගන්න අවශ්‍යයි. මෙන්න මේ කතිකාව ගොඩනගන්න තමයි එතුමාට ඕන කරලා තිබුණේ. මේ බලන්න බණ්ඩාරනායක මහතාගේ මුළු ජීවිත කාලෙම සේවා කාලෙම අවුරුදු 3මාරයි. තාමත් අපි කතා කරනවා බණ්ඩාරනායක යුගයක් ගැන. තාමත් අපි කතා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. බණ්ඩාරනායක මහතා තව ඊට ආපු පාලකයෝ අපි දැක්කා අවුරුදු 10ක් හිටපු අය 12ක් හිටපු අය අපි දැක්කා බලහත්කාරී. කතා කරන දේශපාලන ඉතිහාසය. කතා කරන්නේ නැහැ. ඇයි බණ්ඩාරනායක මෙතරම් වැදගත් සංලක්ෂයක් බවටපත් උනේ? මේ කාරණාව. බණ්ඩාරනායක මහතා තීරුම් ගත්ත. එතුමා බොහොම අපූර්ව තැනකදී එතුමා කියනවා මම පක්ෂයේ මේ මම ගොඩනගන මේ පක්ෂය මම කරන්නේ වින්නබු මාතාවගේ කාර්යභාරය. මොකද්ද වින්නබු මාතාවගේ කාර්යය? යටත්විතවාදය කියන එක තියෙනවා. ඒ පෙකණි වලින් කපන්න ඕන නිදහස. අලුත් ජාතියක් නිර්මාණය කරන්න. නිදහස, සෞභාග්‍ය, ජාතිකත්වයේ සහිත දරුවා බිහි කර ගන්න තමයි මට අවශ්‍ය. මෙන්න මේ පෙකණි වල කැපීමේ කර born to the nation ඉංග්‍රීසියෙන් වරක දැවද කියලා තියෙනවා. මම ජාතියක් උදා කරන්න මේ ලෑස්ති වෙන්නේ. එතුමාට බොහොම ගැඹුරු දැක්මක් තිබුණා. යටත්විතවාදයේ බොහොම සාහසික වෙලා තියෙනවා. මේ ජාතිකවාදයේ සංකීර්ණතාවයන් තිබෙනවා. අපි හරි යටත්විතවාදයේ තුල ආර්ථිකයන් ප්‍රතිසංස්කරණ කළාට සමාජයේ බොහොම පසුගාමී බොහෝ දේවල් තිබුණා. මේ සියලුම දේවල් මැදින් තමයි ඔහුට ඕන කර තිබේ නව රාජ්‍ය නිර්මාණය කරගන්න. ඒ රාජ්‍ය නිර්මාණය කර ගැනීමේදී එතුමාට බොහොම පටු වැඩවසම්වාදී, අධිකාරිවාදී පරිපාලන ක්‍රමයේ නිලධාරී සේවකයෝ වැඩ වහල් ක්‍රමයක තියාගෙන ඉන්නේ නැහැටි. කෘෂිකාර්මික ගොවියට කිසිම ඉඩමේ අයිතියක් නැති වැඩවසම් තත්ත්වයන් වැඩවසම් ක්‍රමයේ පරාදීන විදිහට පවත්වාගෙන යන ආකාරය එතුමාට ඕන කළේ මේවා වෙනස් කරන්න. හැබැයි එතුමාට යම් ආකාරයකට මේ කැබිනට් මණ්ඩලයේ හිටිය ඉතාම වැදගත් ක්‍රියාකාරීන් මේ කාරණාව ගැන දැනගත්ත විශේෂයෙන්ම කම්කරු පන්තියෙන් ආපු ටී බීලංගරත්න වගේ කෙනෙක්, වාමාංශික ව්‍යාපාරයෙන් ආපු පිලිප් ගුණවර්ධන වගේ කෙනෙක්. මේ වගේ නායකයින් මෙතුමාට මේ ව්‍යාපාරය ගෙනියන්න පුළුවන්කමක් යම් අත්දැකීමක් ලබා දුන්නා. මේ නිසා තමයි එතුමාට පුළුවන් මේ කෙටි කාලය තුල අපේ රටේ මූලික සමාජ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. මොකද මිනිසා මේ වෙනකොට කිසිම පිළිගැනීමක් නැහැ. සිංහලෙන් වැඩ කරන මිනිහෙකුට රෙද්ද බැනියම් මදින මිනිහෙකුට වටිනාකමක් නැහැ. අවුරුදු තමන්ගේ රටේ පුරවැසියන්ට දෙවෙනි පුරවැසිය විදිහට සලකපු සමාජයක්. ඔහුට ඕන කරලා තිබ්බ මේ කාරණා අපි හරියට විශ්ලේෂණය කරන්නේ නැහැ ජාතික භාෂා පිළිබඳ ප්‍රශ්නේ. මේක භික්ෂුන් වහන්සේලා ව්‍යාපාරයෙන් මතුවෙන ව්‍යාපාරයක් වුණාට මේ එතුමාට ඕන කරලා තිබුණා මේ රටේ ජාතික භාෂාවන්ට තැන දීලා යටත්විත වහල් මානව මනෝභාවයේ නිර්මාණය කරපු ඉංග්‍රීසි ආධිපත්‍යය යටපත් කිරීම සඳහා ක්‍රම විද්‍යාවක් සැලසුම් කරන්න. ඒ සඳහා දරපු වෑයම තමයි අන්තිමේදී තුමාට ඕන කරලා තිබි ජාතික භාෂා දෙක රාජ්‍ය භාෂාව බවට පත් කරගන්න. මුත් අවාසනාවකට ඒකදී ඇතිවෙච්ච යම්ම් ගැටලු හේතු කරගෙන සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කළා. දෙමළ භාෂාවට නිශ්චිත ඒ ප්‍රදේශවල වැඩ කරන්න අයිතිවාසිකමක් ලබා දුන්නා. අන්තවාදී සමාජ බලවේග යම්ම් කුමන්ත්‍රණකාරී බලවේග එතුමා විනාශ කරන්න ක්‍රියාත්මක වුණා. මේ කෙටි කාලය තුල එතුමා නිර්මාණය කරපු වැදගත් දේවල් සමාජ ප්‍රතිසංස්කරණයක් විදිහට බලන්න. ඉඩම් පනත අඳගොවි පනත භූමියේ නිෂ්පාදන අයිතිය තියෙන ගොවියාට භූමි නිෂ්පාදනයේ අයිතියක් තිබිය යුතුයි කියන කාරණේ. ලංකාවේ මේ වෙනකොට තිබුණේ බහුතරයක් රාජ්‍ය පෞද්ගලික ව්‍යවසායකත්වයක්. පෞද්ගලික ව්‍යවසායකත්වයේ යටතේ කිසිම සේවකයෙකුට තමන්ගේ සේවා සුරක්ෂිතභාවයක් නැහැ. අර්ථසාධක අරමුදල ලංකා ඉතිහාසයේ තවම දකුණු ආසියාවේ තියෙන විශාලම මහජන අරමුදල තමයි අර්ථසාධක අරමුදල. ඇත කාලෙ රාජ්‍ය ආයතන විසින් මංකොල්ල කෑවෙත් මේ ආයතන මේ අරමුදලම තමයි. මේ ආයතනේ පිහිටුවන්න දරපු වෑයම. මේ රටේ අවුරුදු ගාන තිස්සේ සාමාන්‍ය ගැමි දරුවන්ට සමාජ අවකාශයක් තිබුණේ නැහැ ඉහළට එන්න. අපේ විද්‍යෝදය විද්‍යාලංකාර මහපිරිවෙන් දෙක විශ්වවිද්‍යාල බවට පත් කිරීම. මේවා එදා ඒ දැක්කේ බොහොම පටු ගෝත්‍රිකවාදී අදහස් වලින්. සිංහල තරුණයන්ට උසස් අධ්‍යාපනයට ප්‍රවේශ වෙන්න. දැන් අද බලන්න මේකේ තියෙන අද සමාජ බලවේගය දැන් මේ වෙනකොට කොරෝනා වසංගතයේ මතුවලා තියෙනවා. කොරෝනා වසංගතයේ මතුවෙනකොට වඩා විද්‍යාත්මක ප්‍රවේශයක් හඳුන ගන්න පුළුවන් වෙන විද්‍යාඥයින්
පර්යේෂකයන් බුද්ධිමතුන් බිහි වෙන්නේ මේ විශ්වවිද්‍යාල මේ ගැමි දරුවන්ගෙන් බිහි වෙච්ච විශ්වවිද්‍යාල හරහා. මේ ප්‍රබෝධයේ ආස්වාදනය තමයි අපිට පසු කාලයකදී සමාජෙම නිර්මාණය වෙන්න පටන් ගත්තා. නව නිලධාරී සමාජ කණ්ඩායමක් බිහි වෙන හැටි, නව බුද්ධිමතුන් සමාජ කණ්ඩායමක් බිහි වෙන හැටි, මේවා තමයි අපි තේරුම් ගන්න අවශ්‍යනේ බණ්ඩාරනායක යුගය ගැන කතා කරනකොට. මේ ඔබ ඉතා නිවැරදිව කතා කළා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අද ඒ භූමිකාව නැද්ද කියන කාරණය. අපි විරාමයකට යන්න කාලය ඇවිල්ලා තිනවා. ඔබට හිතෙනවා ඇති ඇයි මේ තරම් බණ්ඩාරනායක යුගය සහ එහි එම යුගයේ තියෙන ප්‍රතිපත්ති දේශපාලන ප්‍රතිපත්ති පිළිබඳ කතා බහකට අපි ලක් කරන්න කියලා. එදා දවසේ තිබුණු ඒ අරගලේ ඒ සටන තාමත් මේ බිමේ තියෙනවා නැත්නම් අවශ්‍යයිද? ඒකට පක්ෂවලට මොකද වෙන්නේ? ඒකට ඊට සාපේක්ෂව තිබුණු වාමාංශික පක්ෂ තිබුණා. තවත් දක්ෂිණාංශික පක්ෂ තිබුණා. දැන් මේවාට මොකද වෙලා තියෙන්නේ? ඒකට මේ දේශපාලන ගමන ඇතුලේ ජනතාවට වැරදුනාද? පක්ෂවලට වැරදුනාද? අර්බුද ගොඩක් තියෙනවා. හැබැයි අපි අද ඉන්නේ කොතනද? ඒ නිසා අපි මේ විඳින රෝග පීඩා ගැහැට කිසියම් දේශපාලන මානයකින් විග්‍රහ කර ගැනීම අපි හිතනවා වඩා නුවණට හුරුයි ඔබ මා මුණ දීලා තියෙන මේ වටපිටාව ඇතුලේ. ඒකට හේතු බොහොමයක් තියෙනවා. අපි විරාමයෙන් පසුව ඒ ගැන කතා කරමු. ඔබ නැවතත් නින්නද්ද සජීවී සංවාදයේ සමගයි මේක වන්නේ. රටමැද දේශපාලන අන්ධහැරය අපි වඩා නැඹුරු වෙන්නේ දේශපාලන කියවීම දියුණු කිරීම සඳහා සමාජය තුළ. තවත් පැත්තකින් ඔබ දන්නවා අපිට තියෙන්නේ ලොකු වේදනාවක්. මම මේ කතා කරන්නේ ශාරීරික පීඩාව නෙවෙයි. සාමාන්‍යයෙන් සෞඛ්‍ය විද්‍යාවේ වේදනාව කියලා කියන්නේ පණිවිඩකරුවා. අපි මේ දේශපාලන දේහයෙන් ඉවතට එන පණිවිඩ නැත්නම් ඒ එන පණිවිඩකරුවාට පහර දීලා මේ හුදකලා සටන් වලට උත්තර හොයලා හරි පහර දීලා හරි අපි දන්නවා මේ රෝගය සුව කරගන්න බැහැ නිසා මේ රෝග නිදානය හොයා ගැනීම සඳහා పూర్ව විනිශ්චයක් ලබා දෙන්න ඕන සමාජ මේ මුළු සමාජය දිහාවටම අපි බලන්න ඕනේ. ඒ නිසා දැන් සමහර විට ඔබ ඇන්දිරි නීතියත් එක්ක ටිකක් විවේකීව ඉන්නවා වෙන්නට පුළුවන්. ඒ නිසා ඇඟට විවේක ආපු වෙලාවේ මනස පොඩ්ඩක් වෙහෙසවන්න, gedara වැඩ නැත්තම් මේ දේශපාලන කියවීම දිහා අතිශය වැදගත් කියලා අපි කල්පනා කරමින් ඉන්නවා. වසන්ත බණ්ඩාර මහත්මයා දැන් මේ කතා දැන් ඓතිහාසික වශයෙන් හරි වැදගත් වන්නාසේම වර්තමානයේට අපිට ආදේශ කරන්න පුළුවන්. එහෙම තත්වයක්ද තියෙන සමාජ ක්‍රමය වෙනස්, ඒ තත්වය වෙනස්. දැන් අපි ඉන්නේ බොහොම නිදහස් ආර්ථික ප්‍රවාහයක. අපි දැන් ගෝලීය ප්‍රවේශයන් දැන් වඩා පුළුල් වෙච්ච තැනක. අපි දැන් වෙන ගෝලීය මනසක් තියෙන. අපිට දැන් හුදකලා දූපත් මනසක් නැහැ. ඔය කියන තත්වයන් ඇතුළේ එල්ලිලා ඉන්නේ. ඉතින් ඊට වඩා හරි වෙනස් ලෝකයේ දැන් ඇයි අපි එවැනි ස්මරණයක් ගැන අපි ටිකක් වඩා උනන්දු වෙන්නේ. අද වෙනකොට ගමගමතුමා මේ නව ලිබරල් චින්තනයේ තියෙන දුප්පත්කම අද අපිට පැහැදිලිව දකින්න ලැබෙනවා. මේ අර්බුද වලට දේශපාලන සමාජ ආර්ථික සංස්කෘතික අර්බුද වලට මුහුණ දෙන්න බැලුව ඒවට පිළිතුරු ඉදිරිපත් කරන්න බැරි අසරණ තත්යකට පත් වෙලා ඉන්නවා අද මේ නව ලිබරල් වාදීන් කියන පිරිස් බුද්ධිමතුන් වගේම දේශපාලකයෝ. ඒ නිසා අද අපිට නැවත ආපසු හැරී බලා අධ්‍යයනය කරන්න වෙලා තියෙනවා මේ නූතන අපි මුහුණ දෙන අභියෝග වලට මේ නව ලිබරල් වාදී විසඳුම් වලින් උත්තර හොයන්න පුළුවන්ද? එහෙම නැත්නම් අපි අතීතයේ කරපු සාර්ථකව කරපු දේවල් මේ ජාතික රාජ්‍ය නැවත ශක්තිමත් කිරීමද මේකට තියෙන උත්තරේ කියන එක පිළිබඳව අපිට දැන් සංවාදයක් අවශ්‍යයි. අන්නේ ඒ නිසාම තමයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒ උරුමය සම්බන්ධයෙන් ඓතිහාසික භූමිකාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් වැදගත් වෙන්නේ. උදු පක්ෂයක් පිළිබඳව කතාවකට වඩා. අද මේ නව ලිබරල් චින්තනයට පිළිතුරු සපයන්න බැරි වෙලා තියෙනවා. මේ නූතන අර්බුදවලට ඒක අපිට පැහැදිලි. අද උන් අසරණව අද්දක බැඳගෙන උන්ට බලා ඉන්න සිද්ධ වෙලා තියෙනවා. උන්ට එහෙම දැන් උන්ට එහෙම මතවාදී මේ නව ලිබරල් බලවේග වලට එහෙම මතවාදී ආධිපත්‍යයක් නැහැ. ඒ නිසා මේ ඉදස පුරවන්න නැවත මේ ජාතිකවාදී චින්තනයට ඒ ජාතික රාජ්‍යයක අපේක්ෂාවට ඉඩක් තියෙනවා. ඒ පසුබිම තුළ තමයි අපිට මේක වැදගත් වෙන්නේ. ඉතින් බණ්ඩාරනායක මැතිතුමා ගත්තමත් එතුමා ඉල්ලුමට සැපයුම කරපු නායකයෙක් නෙවෙයි. ඔහු අර බෞද්ධ බලවේග එක්සත් භික්ෂු පෙරමුණේ ඉල්ලීම් වලට ඉල්ලීමට නැමුණා කියනවට වඩා ඔහු ඒකේ පිස්සුබිමේ තිබුණු ප්‍රතිපත්තිමය පදනම දාර්ශනික පදනම ගැඹුරින් අවබෝධ කරගෙන තමයි ඒක
එතනට ප්‍රවේශ වෙන්න කියන එක ඉතා පැහැදිලි. දැන් සිංහල භාෂාව සම්බන්ධයෙන් වුණත් 56 භාෂා පනත දැන් අදත් දොස් කියනවා ඔහුට මේ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීම නිසා තමයි අර්බුද ඔක්කොම ඒක පටපල් බොරුවක්. සිංහල භාෂාව එදා බහුතරයේ භාෂාවට ඉඩක් හදන්න අවශ්‍ය වුණේ. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනයේ සැබෑ ප්‍රතිලාභ නෙලන්න නම් මේ රටේ බහුතර ජනතාව සිංහල භාෂාවට අවශ්‍ය ඉඩ හැදිය යුතුයි. ඒක නීතියෙන් කරන්න ඕන එකක්. ඒ වෙනකොට ඉංග්‍රීසිය වැජඹුණ රටක සිංහල කතා කරන බහුතර ජනතාවට අවස්ථාව නිර්මාණය කරන්න තමයි මේ නීතිමය තත්ත්වය ඇති කරන්නේ. හැබැයි ඒකත් එක්කම 57 ආයේ දෙමළ භාෂාවේ විශේෂ විධිවිධාන පනත ගේනවා. එහෙම අසාධාරණයක් දෙමළ ජනතාවට ඒකෙන් වෙනවා. ඒකල දෙමළ ජනතාවට අසාධාරණයක් කිරීම සඳහා නෙමෙයි පනත ගේන්නේ. බහුතරයක් වූ සිංහල ජනතාවගේ අසාධාරණේ පළමුවෙන්ම විසඳන්න ඕනේ. ඒක තමයි ඒ වෙනකොට සමාජයේ තිබුණු ප්‍රබල අපේක්ෂාව. ඒක තමයි දකින්න ලැබුණු ප්‍රබලම ගැටුම. මේ කළු සුද්දන් විසින් ඉංග්‍රීසිය තමන්ගේ භාෂාව බවට පත් කරගත්ත කළු සුද්දන් මේ මහා බෞද්ධ ජනතාව පාගගෙන ඉන්නවා. උන් නැගී සිටින්න නම් උන්ට අවස්ථාව නිර්මාණය කරන්න නම් ආර්ථික සමාජීය අවස්ථා නිර්මාණය කරන්න නම් නිදහස් අධ්‍යාපනයේ මල්පල ලබා ගන්න නම් අර අවශ්‍යතාවය සපුරන්න ඕන. ඒ නිසා තමයි ඔහු එකට ප්‍රමුඛතාවය දෙන්නේ. ඊට අමතරව හිතන්න ඔහුට යම් ගැඹුරු දේශපාලන දැක්මක් තිබුණා මේ ජාතිකත්ව අතර තිබුණු ගැටුම් සහ ඒ වගේ ගැඹුර පිළිබඳව. දැන් එතුමා පනතක් ගෙනවා 57 සමාජ දුබලතාවයන් වැළැක්වීමේ පනත කියලා. ඒකෙන් ඉලක්ක කරේ මේ උතුරේ වෙල්ලාල කුලයේ මිනිස්සු 40ක් 130ක් විතර 3 විතර පිරිසක් අති බහුතරයක් ජනතාව කුලවාදයෙන් පාගගෙන යටපත් කරගෙන සිටින ආකාරය ඔහු දුටුවා. ඔහු දුටුවා මේ වෙල්ලාලයොත් එක්ක දේශපාලන ඩීල් දාලා මේ රටට ඉස්සරහට යන්න බෑ, මේ ප්‍රශ්න විසඳන්න බෑ කියන එක. ඔවුන්ව යටත් කරලා ඔවුන්ත් එක්ක ගැටුමට ගිහිල්ලා තමයි මේක බේරන්න පුළුවන් කියන එක ඔහු දැක්කා. ඔහුට ඇත්තටම අපි දන්නා පමණින් ඔහුට විවිධ පිරිස් අවවාද කරනවා මේ වෙල්ලාලයොත් එක්ක ගැටුමට යන්න එපා. ඔවුන් බලවත්. ඉංග්‍රීසියෙන් ඔවුන්ගේ පිටිපස්සේ ඉන්නවා. හැබැයි ඔහු ඒක අහන්නේ නැහැ. ඔහු ඒ පනත ගෙනාවේ කුලහීන ජනතාවට කිසියම් හෝ අකටයුත්තක් කරොත් හිරේ දාන්න පුළුවන් විදිහට පනත ගෙනාවේ. ඒ කියන්නේ ඒ ජනතාවට වතුර විදුරුවක් දුන්නේ නැත්නම් හරි බාබර සාප්පුවකින් කොණ්ඩේ කපන්න දුන්නේ නැත්නම් කෝවිලට සාමාන්‍ය කුලීනයන් එන පාරෙන් එන්න දෙන්නුතු වෙනත් ආකාරයේ වෙනත් පාරක් හැදුවොත් ඒක පවා බරපතල වැරදිලිසේ පනතෙන් අඳුන්ලා දුන්නා. ඔය සුන්දරලිංගම් කියන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට අවවාද කරනවා වවුනියාවේ මැජිස්ට්‍රේට්වරයා ඊළඟ පෙරේ හිරයන් ලෑස්ති වෙන්න කියලා මේ වැඩේ කරොත්. ඒ කියන්නේ ඔහු හදනවා දේවාලයට කෝවිලට යන්න වෙල්ලාලයන්ට එක දොරකුත් කුලහීන ජනතාවට බහුතර ජනතාවට එක දොරකුත්. එතකොට එදා බණ්ඩාරනායක මැතිතුමාට එහෙම දැක්මක් තිබුණා මේ බලවේග වලට යටත් වෙලා ඔවුන්ගේ පිටාත ගාලා හරියන්නේ නැහැ. ඔවුන්ත් එක්ක හැපිලා ඔවුන්ව යටත් කරන්න ඕන කියලා. ඔබතුමාගේ ඒකෙන් කියනවාද මේ ඉතින් පසු ආපු නායකයින්ට ඒ බඳු දැක්මක් තිබෙන්නේ නැහැ කියලා? අදත් අපිට පේනවනේ මේ ජාතික මේ ජාතිවාදී බලවේග සතුටු කරලා බෙදුම්වාදී බලවේග සතුටු කරලා ඉස්ලාම් අන්තවාදී බලවේග සතුටු කරලා උන්ගෙන් ඡන්ද ප්‍රමාණයක් අරගෙන ඒකෙන් ප්‍රෝජිතාවාදීව හිතලා මොනතරම් විනාශයක් මේ ගමන ඇතුලේ කරාද කියලා. ඒතර බණ්ඩාරනායක මැතිතුමා දෙමළ ජනතාව ප්‍රතික්ෂේප කරේ නැහැ. ඔවුන්ට දෙවෙනි පුරවැසියන් ලෙස සැලකුවේ නැහැ. ඒ භාෂා ප්‍රශ්නය 57 ඒ ප්‍රශ්නේ විසඳනවා. උන්ගේ අපේක්ෂාවන්ට අනුව එහෙම ගැටලුවක් තිබෙනවා නම් ඔහු සංවේදී ඒක වහාම ඊළඟ නීතියෙන් වෙනස් කරා. ඊළඟට මේ කුල පීඩනයෙන් ගලවගෙන මේ වෙල්ලාලයන්ගේ බලය බිඳලා තමයි මේ රටට ඉස්සරහට යන්න පුළුවන් කියන එක. දැන් අපිට පේනවනේ එතුමාගෙන් පස්සේ මේ වෙල්ලාලියොත් එක්ක ඩීල් දාලා මොවුන්ත් එක්ක උන්ගේ පිටාත ගාලා මේ යණ්ඩාපු ගමනේ ඔවුන් මහා බෙදුම්වාදය මේ රටේ පෝෂණය කරලා මේ මහා විනාශයකට මේ රට අරන් ගියා 30 අවුරුදු යුද්ධයකට. රයිට්. එතකොට එතුමා එහෙමනම් මේ අද ඉන්න පාලකයන්ගේ මනසෙන් බැලුවා නම් එහෙනම් කරන්නේ යටත් වෙලා පිටාත ගාලා මේ වෙල්ලාලයන්ගේ බලය ගොඩක් බලවත්. ඒ නිසා මම හැපෙන්න යන්න හොඳ නැහැ. මම මේ බලයට ආපු ගමන් කියලා 56 බලයට එනවා 57 මේ මහා ගැටුමකට යනවා බය නැතුව. අපේ ඒ නිසා ඒවා අපි ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනේ. ඒවා අදටත් වළංගුයි. ඒ දේශපාලන තීන්දුව. අපිට ඒවා අමතක කරලා යන්න හදනවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉස්සරහට වෙන පාරක් කපාගෙන
ඒක සාර්ථක වෙන්නේ නැහැ කියලා තමයි මට ඒ කියන්නේ. ප්‍රශ්නේ මෙතුමාගෙන් අහන එක සාධාරණයි. අපි නමුත් දුරකථන අංකය මෙතෙන් සිට ඔබට විවෘත කරනවා 066යි 22යි 83යි 668 066යි 22යි 83යි 668 ඔබට එන්න පුළුවන් මැදිරියට. මහාචාර්යතුමනි දැන් මෙතුමා කියපු තැනටම සම්බන්ධ කරොත් දැන් මේ පක්ෂයක් හැටියට තාම දාර්ශනික පදනමක් තිබුණු හොඳ දැක්මක් තිබුණු එවැනි කණ්ඩායමකට පාර වැරද්දුවද නැත්නම් ඒ කට්ටිය වරද්දගත්තද කියලා ප්‍රශ්නයක් තියෙනවනේ. මේ ප්‍රශ්නෙට විසඳන්න බැරිලා දිනවා තාම. ඔව් දැන් මම මෙතුමාගේ අදහස් අතින්ම මගේ සංවාදයේ මගේ අදහස් දැක්වීම මම කැමති ඉදිරිපත් කරන්න. දැන් අපි අනාගතවාදී දැක්මකට ප්‍රවේශ කරන්න අවශ්‍යයි ලංකාව. මේ අනාගතවාදී දැක්ම අපි 1956 වෙනකොට අපේ රටේ තිබුණු තත්ත්වය මොකද්ද? අපි කාත් එක්කද අපි ජාත්‍යන්තර සම්බන්ධතා තියාගෙන හිටියේ. මේ 1950 දශකයේ ලංකාවේ සූර්යග්‍රහණයක් තිබුණා. මේ සූර්යග්‍රහණය බලන්න සෝවියට් විද්‍යාඥයින්ට එන්න ඕන කරලා තිබුණා. ඒකටවත් ඒ අවස්ථාවේ 40 දශකයේදී එන්න දුන්නේ නැහැ රත්ව ලංකාවට එයි කියලා. ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේ එහෙමයි ලෝකෙ දිහා පටු විදියට බැලුවේ. 1956 බාණ්ඩුව විවෘත කිරීමත් සමගම පළවෙනි වතාවට අපි ජාත්‍යන්තර වශයෙන් චීනය සමග සෝවියට් දේශය සමග ඉස්සර වෙලාම කියුබාව පිළිගත්ත රට අපි. පිදෙල් කස්ත්‍රෝගේ රාජනායකත්වයෙන් විහිවෙච්ච කියුබාව රාජ්‍ය ශ්‍රී ලංකාව පිළිගත්ත රට විදියට සඳහන් වෙන්නේ ශ්‍රී ලංකාව. එයින් පේනවා අපි කොච්චර පුළුල් දැක්මක් අපි ලෝකෙ දිහා දැකලා අනාගතයේ දිහා ලෝකේ විවෘත වෙනවා මේ සමාජවාදී ලෝකය කියලා එකක් සමානාත්මතාවය පිළිබඳ අදහස තිබෙනවා නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අලුත් අත්දැකීම් කරනවා තිබුණු ධනවාදයට විරුද්ධව මෙවැනි සමාජ වටපිටාවක මේවට අපි සමාජ විවෘත කරනවා සමාජවාදී ලෝකෙට පෝලන්තයේ හංගේරියාව බල්ගේරියාව මේ ඒ කාලේ තිබුණු සමාජවාදී රටවල් මේ රටවල් සමග විවෘත කරලා අපි රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වනවා ඉන්දියාව සමග ඇමරිකාව සමග අපි බොහොම පළවෙනි වතාවට අපි විවෘත ලෝකයට ප්‍රවේශ වුණු නව රාජ්‍යයක ගති ලක්ෂණ අපි නිර්මාණය කරනවා. ඒ සමගම තවත් කතා කරන්න ඕන කාරණාව. අපි දන්නවා බණ්ඩාරනායක මහත්තයා බිහි වෙන්නේ දසපානත පදනම් කරගෙන භික්ෂු ව්‍යාපාරයේ සමග මතුවෙච්ච බොහොම ශක්තිමත් බලවේගයක්. ඒක එතුමා පියවරෙන් පියවර ඉදිරියට යනකොට මේක ඇතුළේ තිබුණු ප්‍රතිවිරෝධතා. ඒ භික්ෂු බලවේග හිටපු කණ්ඩායමක් තමයි බුද්ධරක්කිත හාමුදුරුවෝ කියන්නේ කැලණි විහාර රජමහා විහාර නායක හාමුදුරුවෝ මේ භික්ෂු ව්‍යාපාරේ මම හිතන්නේ ලේකම් හරි සභාපති හරි වගේ මට්ටමක හිටපු කෙනෙක්. මෙතුමා අවසානයේදී මේ මහා දැවැන්ත බලවේගය හරහා යටි කුමන්ත්‍රණ දැන් අපේ රටේ පළවෙනි වරාය ජනසතු කිරීම පිළිබඳ කතන්දරේ එන්නේ මේ කාරණාවත් එක්කනේ. එතුමාලා මෙතුමාව බලයටපත් කරලා උපක්‍රමශීලීව නැව් සමාගමක් හදවන්න උත්සාහ කරන ආකාරය. මේ වෙනකොට පෞද්ගලික සමාගම් සතු තමයි වරාය තිබුණේ. මේ ක්‍රියාවලිය හරහා තමයි අන්තිමේදී එතුමා සමග ඇති වෙන ප්‍රතිවිරෝධය, කණ්ඩායම සමග ඇති වෙන ප්‍රතිවිරෝධයේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ එතුමාට වෙඩි කාලා මැරෙන්න සිද්ධ වෙනවා. මේ ලේසි නෑ මහා සමාජ බලවේග බොහොම ශක්තිමත්. අර අධිරාජ්‍ය විරෝධී බලවත් අධිකාරීවාදී සමාජ කණ්ඩායම් වල බලවේග මේ සමාජ ප්‍රතිසංස්කරණ කරනවායි කියන කාරණාවේදී විශේෂයෙන්ම ආර්ථික ප්‍රතිසංස්කරණ කරනකොට බරපතල ප්‍රශ්නයක්. රටක ආනයන අපනයන විවෘත කරන තැන තමයි වරාය කියන්නේ. ලංකාවේ වරාය ජාතිය සතු කරගන්න ඕනේ කියන අදහස කියනකොට බණ්ඩාරනායක මහත්තයාට අන්තිමේදී අර බලවේගවල කුමන්ත්‍රණ වල ප්‍රතිඵලයක් විදිහට අන්තිමේදී තුමා වෙඩි කාලා මාරනවා. මේක පිටිපස්සේ අපි කතාන්දරයක සාකච්ඡා කරන්න අවශ්‍යයි. අපි එතුමාට ඕන කරලා තිබුණා නව සමාජයක්, ජාත්‍යන්තර වශයෙන් අපි විවෘත කරන සමාජයක්. ජාතික වශයෙන් මේ රටේ අලුත් පරම්පරාවට අධ්‍යාපනයේ දේශීය දැක්මක් සහිත බුද්ධිමය පරම්පරාවක් නිර්මාණය කර ගැනීමට අවශ්‍යයි. කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ කරන්න අවශ්‍යයි. සාමාන්‍ය මිනිසුන්ගේ ජන ජීවිතයේ ප්‍රධාන ප්‍රවාහන සේවාව වන බස් සේවාව ජනසතු කිරීමගේ වඩා යහපත් මේක හරි ශිෂ්ටාචාරවත් කතාවක්. මම හැම වෙලාවෙම කියන කාරණාව තමයි බණ්ඩාරනායක මහත්තයා ජනසතු කරනකොට තිබුණේ ලංකාවේ ලොරි චැසි වලට ගහපු බොඩි. දැන් අදත් අපි දැන් අද කතා කරන්නේ අද ලංකාවේ දුවන බස් වලින් අති බහුතරයක් ලොරි චැසි වලට ගහන බොඩි වලින් තමයි ඇදගෙන දුවන්නේ. ලංකාවේ බස් කියන්නේ. බණ්ඩාරනායක මහතාට ඕන කළා තිබුණා නූතන ප්‍රවාහන සේවාවක අවශ්‍යතාවය. අපේ ලාංකික ජනතාවට ගෙදර ඉඳගෙන වැඩපළට, ගෙදර ඉඳගෙන ඉස්කෝලේට, ගෙදර ඉඳගෙන ආයතන වලට යන්න පුළුවන් හොඳ ප්‍රවාහන සේවයක් ලෝකේ දියුණු රටවල. එතුමා ලංකාවට ආනයනය කළේ ඒ කාලේ ඒ වෙනකොට තිබුණු දියුණු බේස් රථ. අන්න පළවෙනි ජනසතු කරු බස් රථය තියෙනවා බණ්ඩාරනායක සම්බන්ධශාලාවේ බලන්න පුළුවන්. එතුමාට ඕන තිබා සැප පහසුව ගමන් කිරීම. රටක පාලකයින් ජනතාවට ලබා දිය යුතු සුව පහසු සේවා ජීවන ක්‍රමයක්. අපි ඒ ක්‍රමය ගැන අපි හිතුවේ නෑ. ඊට පස්සේ අපි තාමත් ලෝකේ දැන් මම හැම වෙලාවෙම කතා කරගෙන තමයි අදට
ලෝකේ සෑම දියුණු රටකම දේශපාලකයෝ ගමන් කරනවා වගේම වාහන වල තමයි පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් තියෙන්නේ. ජර්මනියේ මිනිස්සු ගමන් කරනවා පාලකයෝ ගමන් කරනවා නවීන වාහනවල බස් සේවාව තියෙන මේ බෙන්ස් බස් වලින් තමයි ගමන් කරන්නේ. ලෝකෙ දියුණු ප්‍රවාහන සේවාව නූතන පහසුකම් වලින් යුක්ත එකක්. අවසනාවකට අපි අද බලන්න අපේ දේශපාලකයෝ ගමන් කරන්නේ කොයි විදිහටද? මේ මගියා ගැමියා සාමාන්‍ය ජනතාව ගමන් කරන කොයි විදිහටද? ඒවා හිර වෙලා තෙරපිලා දුර ගමන් සේවාවන් කියන අතිශය වෙහෙසකාරී ගමන් සේවාවක්. මම හිතනවා ජීවන ක්‍රමයේ මිනිසුන්ට අලුතෙන් හිතන්න නව සමාජයක් නිර්මාණය කරන්න එතුමාට ඕන කරලා තිබ්බා. අලුතෙන් හිතන සමාජයක් නිර්මාණය කරන්න. මේක කරන්න දුන්නේ නැහැ. ඊට පස්සේ අපි දකිනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊළඟ මැතිවරණයෙන් අපි මේ කර්මන්න වෙන්න පටන් ගන්නවා. 60 දශකයේදී ආයවතාව එක්සත් ජාතික පක්ෂ බලයෙන් පටන් ගන්නවා. 60 දශකයේ දෙවෙනි මැතිවරණයේදී ආය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය අරගෙන අපිට 70 දශකයේ තමයි අපිට පේන්නේ බොහොම ශක්තිමත් ආණ්ඩුවක් ගොඩනගෙන ශ්‍රී ලංකාවේ. ඔබතුමා කියව කතාව වගේම දැන් හැම දේශපාලන පක්ෂයකම ඒ දේශපාලන ප්‍රතිපත්ති සහ ලියකියවිලි කියවපුවාම කිසි කෙනෙක් කියලා නැහැ ජනතාවට අවඩක් කරනවා කියලා. ජනතාවට යහපතක් කරන්න, ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න, දුප්පත්කම නැති කරන්න තමයි මේ කටයුතු කරේ. එතකොට හැබැයි ප්‍රවේශ දෙකක් වෙන්නට පුළුවන්. හැබැයි අපිට වාමාංශික දේශපාලන නැඹුරුවක් තිබ්බ බොහෝ වාමගාමී ඒ දාර්ශනික පදනම් විනාශ වුණා, කඩා වැටුණා. වසන්ත බණ්ඩාර මහත්මයා දැන් මේක ලොකු ප්‍රශ්නයක්. දැන් උදාහරණයකට මෙතුමා ඒ යුග පෙරලියත් එක්ක අපි 70 දශකයට අපි ආවොත් එහෙම ආපහු මිනිස්සු දැන් අද සීනි කතාවටත් එක්ක මිනිස්සු සංවේදී වෙලා ඉන්නවා. අපි මේ යන්නේ එදා තිබ්බ පෝලිං වලට කියලා. 70 දශකයේ මේ හාල් පොළු මිරිස් පුළු මේ පෝලිං යුගයේ තමයි ආවිල්ලා තියෙන්නේ. ඒතර දැන් මේ අපිට මේ වර්තමාන මේ ජනේලය ඇතුලෙන් බලන්න මේ ඉතිහාසය බලලා මිනිස්සු බය වෙලා ඉන්නවා දැන්. ඉතින් මොකද්ද මේක තියෙන ගැළපීම අපි? මෙහෙමයි දැන් ඔය එක්සත් ජාතික පක්ෂයෙන් තමයි ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එදා 70 දශකයේ ආරම්භ කරපු ඒ ආර්ථික වැඩපිළිවෙල ඇතුළේ දේශීය ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ අතුරු ඵල තමයි කෙටි කාලීනව දැකපුවා තමයි මතු කරලා අරගෙන ඒ ආර්ථික ප්‍රතිපත්තියට ගහන්නේ. ඒතර අපිත් සමහරලාට ඒව පුනරුච්චාරණය කරනවා. හාල් පොළු ඒ මිරිස් පොළු ඒවා මෙහෙම කෙටි කාලීනව තිබුණු මතු අතුරු ඵල. ඒවා නිකන් ආපු ඒවා නෙමෙයි. ඒවා ආර්ථික දේශීය නිෂ්පාදන ආර්ථිකයේ ශක්තිමත් කිරීමේදී අන්තර්කාලීනව යම් දුෂ්කරතාවලට මිනිසුන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. පවුලකුණත් දරු පවුලකුණත් එහෙමයි. ගෙයක් දොරක් හදාගද්දි ගෙදර මිනිස්සු ඔක්කොටම මාංශ වෙලා ගල් අදින්න වැලිය අදින්න සිමෙන්ති අනන්න සිද්ධ වෙනවා. නමුත් එදා වෙච්ච එක වරදක් තමයි ජනතාවත් එක්ක ඒ සංවාදය හොඳින් සිදු වුණේ නැහැ. ජනතාව වෙනම ප්‍රශ්නෙට මුහුණ දුන්නා. ආණ්ඩුව තමන්ගේ ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග ඉස්සරහට අරන් ගියා. එකකින් අදහස් වෙන්නේ නැහැ ප්‍රතිපත්තිමය පදනම වැරදි කියලා. අද තියෙන්නේ ඒකමද ඔබතුමා? අද අපිට දැන් ආයේ එතනට යන්න සිද්ධ වෙනවා මේ විදියට නෙමෙයි. මේ ජාතික නිෂ්පාදන පද්ධතිය විනාශ කරන ගමන් තමයි දැන් මේ පෝලිං ඇවිල්ලා තියෙන්නේ. මේ ආනයනය කරන තක්කඩින්ගේ ආනයනකරුවන්ට ගොදුරු වෙලා ඔවුන්ගේ ජාවාරම් වලට ඉඩ දීලා තමයි මේ තත්ත්වය ඇතිලා තියෙන්නේ. ආයිද මේ පොලිමයි මේ පොලිම අතර වෙනසක් තියෙනවා. පූර්ණ වෙනස ආසයි පොළොවයි. එදා ජාතික නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කරන්න ගත්ත පියවර නිසා ඇතිවෙච්ච අතුරුඵලයක්. අද ඒක විනාශ කරලා ආනයන මත යැපෙන පරාදීන ආර්ථිකයක ප්‍රතිඵලයක් නිසා තමයි අද මේක ඇති වෙන්නේ. සම්පූර්ණ වෙනස් තත්ත්වයක්. කිසිසේත්ම සමාන කරන්න බෑ. එතකොට දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බණ්ඩාරනායක මැතිතුමාගේ මරණයෙන් පසුව පාලන බලය බාර ගන්න බෑ කියනවා. ඒතර මහා සංඝරත්නය බලපෑම් කරනවා. ඔබතුමීට අයිතියක් නැහැ මේක මේ කොඩිය අතාරින්න. මොකද ඒක හුදු ඒ කියන්නේ ඒ වෙනකොට ඒ සමාජයේ තිබුණු පිබිදීම ඒ අපේක්ෂා එක්ක ඒ ගමන මහජනයා විසින්ම තීන්දුව කරලා තිබුණා. ඒ නිසා බණ්ඩාරනායක මැතිණියට ඇවිල්ලා ආයේ වෙනත් දේවල් කරන්න හැකියාවක් නැහැ. ඒතර එතුමිය එහෙම බණ්ඩාරනායක මැතිතුමා වගේ මහා උගත්කම් තිබු කෙනෙක් නෙමෙයි. දේශපාලන දර්ශනයක් තිබු කෙනෙක් නෙමෙයි. හැබැයි ඊටා බොහොම දියුණු ලෙස එතුමියට හිටියා බොහොම දියුණු උපදේශක මණ්ඩලයක් හිටියා. ඉතින් ඔවුන් සමග ඇයට ගනුදෙනු කරන්න අවශ්‍ය ඒ නිසඟ හැකියාව තිබුණා. දැන් එදා හිටපු GVS සිල්වා NQ ඩයස්ලා වගේ නිලධාරීන්ක හිතුවොත් අද ඉන්න නිලධාරීන් අඟුටු මිට්ටු කියලා තමයි කියන්න තියෙන්නේ. තරහ වෙන්න එපා. ඒ දැවැන්තයෝ කරපු වැඩ. එතකොට එතුමියත් ඒවා ඔවුන් සමග ගනුදෙනු කරමින් ව්‍යාපාරිකයෝ පවා. දැන් අපි දන්න ඔය ව්‍යාපාරිකයෝ මම නම් කියන්නේ ඔවුන්ගේ දරුවෝ අපි අඳුරනා ඉන්න ඔවුන් කියනවා තාත්තා සමග කොහමද? අහවලා නම කියලා කතා කරලා මෙන්න මේ වැඩේ කරෙන්න ඕන පුළුවන් ද කරන්න. ඒතර මේ දේශීය ව්‍යාපාරික පන්තියක් හැදුවා කෙලින් කතා කරලා.
කොමිස් ගහන්න නෙමෙයි. මෙන්න මේ වැඩේ රටට ඕන මේක උඹට කරන්න පුළුවන්ද? කරන්න මොනවද ඕන? ඒ විදිහට තමයි අර දේශීය කර්මාන්ත පද්ධතිය ගොඩනගන්න දේශීය ව්‍යාපාරික පන්තියක් හදන්න මැදිහත් උනේ. ඒතකොට එහෙම යම් ආර්ථික දැක්මක් ඇතුව ජාතික රාජ්‍ය ශක්තිමත් කරන්න, ජාතික රාජ්‍ය ශක්තිමත් කරන්න කියන්නේ මේ රාජ්‍ය විතරක් ශක්තිමත් කරන එක නෙවෙයි. පුද්ගලික අංශයත් ඒක සමාන්තරව ශක්තිමත් කරන්න ඕනේ. නැත්නම් මේක එක කකුලකින් විතරක් දුවන්න බෑ. එතකොට මේ දෙකම ඒ ජනසතු කිරීම සහ ඒ ජාතිකාර්ථය ශක්තිමත් කිරීම ක්‍රියාවලියේදී දේශීය ව්‍යාපාරික පන්තියටත් නැගිටින්න අත දීලා උදව් කරලා ඒකට අවශ්‍ය නීති පද්ධතිය ඒ පරිපාලන යාන්ත්‍රණ සකස් කරා එහෙම කරන්න පුළුවන් දක්ෂ මිනිස්සු ටිකක් හිටියා එදා. ඉතින් 70 දශකයේ වෙච්ච යම් කුමන්ත්‍රණක් තිබුණා. 70 දශකයේ ඒ ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිමේ පදනම ඇතුලේ තමයි අර කියන අතුරුඵල ආවේ. එතකොට ෆිලික්ස් ඩයක්ස්ලා වගේ පිරිස් මේ අතුලෙන් කුමන්ත්‍රණය කරා අදත් එවැනි තත්ත්වයන් දකින්න ලැබෙනවා. ඊට සමාන තත්ත්වයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ වමේ පක්ෂ අතර ගැටුමක් හැදුවා. ඒ ගැටුමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොදුරු වෙනවා. ඒ කුමන්ත්‍රණය වුන්ට තේරුම් අරගෙන ඒකට ප්‍රතික්‍රියා මාර්ග ගන්න අසමත් වෙනවා. ඒ නිසා තමයි එතනින් පස්සේ එක්සත් ජාතික පක්ෂ බලයට පත් වෙලා මේ සම්පූර්ණ කන පිට ගස්සලා මහා විනාශයක් දක්වා මේ 70 දශකයේ මහජනතුමනි දැන් 60 දශකයේ අගභාගය වෙනකොට දැන් මට ඇමතුමකට යන්න අවස්ථාව දෙන්න 066 22 63 68 69 අයිබෝන් ඔබට අයිබෝන් මම කවුරුත් මම මතකෙන් කැවින්ද කතා කරන්නේ. ඔව් ඔබතුමාගේ නම සඳහන් කරන්න. ඔව් මම මතකෙන් කැවින්ද කතා කරන්නේ. ඔව් කැවින්ද මහත්මයා. ඔව් දැන් අද අපේ රට මේ අවුරුදු 70 ගණන් දේශපාලන පක්ෂ මාරුවෙන් මාරුවට ගෙනල්ලා දැන් අද වෙනකොට එකක් කොවිඩ් ප්‍රශ්නෙන් අපි බැට කනවා එක පැත්තකින්. ඊට පස්සේ දැන් ඊගොල්ලෝ රටේ දැන් මොකක් හරි නිෂ්පාදනයක් තියෙන්න බෑ අපිට අපි මම දන්න සිංහලෙන් මම මේ කියන්නේ. දැන් රටේ කෘෂි කර්මාන්තය වෙනුවෙන් අපි පෝර ටික අරගෙන අපි කොවිතනක් බතක් කළා අපිට සාමාන්‍ය අපි කඩින් හාල් ගෙනද අපි ජීවත් වෙන මේ පිරිසක්. ඔව්. දැන් ඒ ප්‍රශ්නේ දැන් ගොඩක් මේ යට ගිහිල්ලා තියෙන මම දන්නේ මොකක්ද ඒකට හේතු කියලා. නමුත් ඇත්ත කතන්දරේ ගත්තොත් ලබන කන්නේ මිනිස්සු ගොවිතැන් වලින් අයින් වෙනවා. ගොවිතැන් වලින් මම මේ කල්ලුත් ඔබතුමාට මතක ඇති මම කියලා තියෙනවා. ඉතින් මේකට මොකද්ද දැන් කාබනික ෆ්ලෝර ගේන්නේ කියලා කියනවා. නමුත් ඒකේ කිසි ප්‍රමිතියකුත් නැහැ. ඒකේ ගේනවද දන්නේ නැහැ. තියර පෝර කියලා කියනවා. මේ එන ප්‍රශ්නයක් මේ දැන් අපිට දාලා තියෙන්නේ. දැන් කඩේ හාල් ගන්නත් බෑ. දැන් එක ඩ්‍රාමා එකක් යනවා දැන් මේ දවස්වල දැන් මේ එකක් සීනි ප්‍රශ්නය. ඒ බාන දේශපාලකයන් කරන දේවල්. මේ සීනි රුපියල් 50ක් අඩු කරලා බද්ද දැන් මිනිසුන්ට සීනි නැතුව හංගලා මාස 10ක්. දැන් කියන මෙන්න සීනි තියෙනවා. දැන් එක්ස්පයර් වෙච්ච සීනි ටික තමයි දැන් අපිට කවන්න හදන්නේ. 135ට. එතකොට එතනත් ඒ ලාභය යනවා ඒ මේ ගෙනපු ව්‍යාපාරිකයින්ට කිසියම් මුදලක් යනවා. එතන අනිවාර්යෙන් යනවානේ. දැන් 85ට බස්සපු එකෙන් 135ට දෙනකොට එතන බලන්න කීයක්ද කියලා. දැන් හරි විදියෙන් නම් කරන්න ඕන මේ සීනි ටික රාජ්‍යන්තය කරා නම් ඒක දඩුවම් කළා මෙයා කළා ඉල්ල මේ ජනතාවට දෙන්න එපා. දැන් එහෙම නෙවෙයි ගිහිල්ලා වටලලා මේ සල්ලිත් ගන්නවා. අනේ බලාගේ අපේ සල්ලි දීලා තමයි බලාගේ තියෙන ටික අපි ගන්න කියලා. ඔව් පැහැදිලි. මේ වගේ තැනක තමයි ශ්‍රී ලංකාවේ තියෙන්නේ දැන්. ඔව් බොහොම ස්තුතියි. ජනතාවගේ පැත්තෙන් ගත්තහම ප්‍රශ්න ගොඩක් තියෙනවා. මේ සීනි ප්‍රශ්නේ මෙතන වැඩියෙන්ම බෙහෙත් බොන්නේ සීනි වලට මම හිතන්නේ. ඒ නිසා මේ සීනි කතාව නිතරම මතුවෙනවා. බොහෝ ඇමතුනුත් අපිට ලැබෙනවා. නමුත් අපිට හිතන්න අවශ්‍යයි මේ කුඩා ප්‍රශ්න ඇතුලෙන් අපි මහා ගැටලුව, මහා අර්බුදේ, මහා රෝගය හඳුනා ගැනීමේ වැදගත්කමක් තියෙනවා. අද දවසේ ගොඩක් අපේ මේ පක්ෂවල භූමිකාව නැත්නම් දේශපාලන ව්‍යාපාර වල වැදගත්කම, ඒ වගේ ප්‍රතිපත්තිවල ඒ වගේ ගමන වැදගත් වන්නේ ඉතිහාසයේ නිතරම වැදගත් වෙන්නේ අපිට අනාගතය සකස් කරන්න. ඒ නිසා ඉතිහාසය නිවැරදිව විග්‍රහ කරගන්න නැතුව, ඓතිහාසික පදනම හඳුනගන්න නැතුව අපිට අනාගතයක් පිළිබඳව හිතන්නටවත් බැහැ. නමුත් මේ විරාමයට යන්න කලින් කෙටි ප්‍රශ්නයක් තියෙනවා. මේ මචං දැන් අපිට දැන් 70 දශකයේ මේ කියන කාරණාත් එක්ක දැන් ජනතා විමුක්ති පෙරමුණ වැනි ප්‍රබල වාමාංශික පක්ෂ බිහි වෙනවා රෝහණ ජීවිත මෙතුමගේ මැදිහත් වීමෙන්. ඒතකොට දැන් මේවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් වාමගාමී නැඹුරුවක් තිබ්බට මේවා අවාසියක් හැට බලපෑවද මේ දේශපාලන ගමනට? ඔව් දැන් මට හිතෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිහි වෙච්ච මුල් අවස්ථාවේ ඉඳන්ම විවිධ හැඩවලින් විවිධ පක්ෂයේ අභ්‍යන්තරයෙන් වෙන්න පුළුවන්, පිටින් වෙන්න පුළුවන් විවිධ බලවේග, විවිධ කුමන්ත්‍රණ හැමදාම තිබුණා. පක්ෂයේ මැතිවරණය ඔන්න මෙන්න තියලා පක්ෂයේ හිටපු මහලේකම්වරයා පක්ෂයෙන් අයින් වෙනවා.
බර්නාඩ් අල්විහාරි මහතා පක්ෂයෙන් යනවා අනිත් පැත්තට එක්සත් ජාතික පක්ෂයට. මේ තමයි අපිට පක්ෂ බණ්ඩාරනායක යුගයේදී හමු වෙන පළවෙනි අවස්ථාව. 60 දශකයේදී අපිට පේනවා පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපසභාපති සීපී සිල්වා මහත්තයා කණ්ඩායමක් එළියට අරන් ගිහිල්ලා පත්‍ර පනතර විරුද්ධව රාජාසන කතාව පරද්දලා ආණ්ඩුව පරාද කළා දානවා. ආයේ අවස්ථාව 62ේදී අපිට පේනවා පක්ෂය ඇතුලේ කණ්ඩායමකුත් මැදිහත් වෙලා රාජ්‍ය විරෝධී හමුදා කුමන්ත්‍රණයක් ඇති කරලා බණ්ඩාරනායක මැතිණිය ඇතුළු කැබිනට් මණ්ඩලය අත්අඩංගුවට අරගෙන හමුදා කුමන්ත්‍රණයක් ඇති කරන බලනවා. ඒකට ජාතික හා ජාත්‍යන්තර ප්‍රතිගාමීත්වය මේකට මැදිහත් වුණ බව අපිට පෙනී ගියා. අවසානයේදී මේක රජයේ දේශීය අධිකරණයෙන් වැරදිකාරයන් වෙච්ච මේ ලොකු හමුදා නිලධාරීන් අවසානයේදී ජාත්‍යන්තර අධිකරණයෙන් අපි යටත්වීතයක් වෙලා පොදු රාජ්‍ය මණ්ඩල රටක් විදියට සම්පූර්ණ අපි ඩොමිනේට් තත්ත්වෙන් තිබුණු නිසා අපට සිද්ධ වුණා අපට ප්‍රිවි කවුන්සිල් එකට එංගලන්තයේ මහා අධිකරණයට ගිහිල්ලා අවසානයේ මේ නඩුව ඒකෙන් නීතිමය කාරණාවක් පදනම් කරගෙන චෝදනා නෙමෙයි නීතිමය කාරණාවක් මත ඔවුන් නිදහස් කරන්න මේ අපි දැකපු දේවල්. ඊට පස්සේ අපි 70 දශකේ තාම නිවැරදිව අපි කතා කළා. පක්ෂය ඇතුලේ අභ්‍යන්තර ඇති වෙන ප්‍රතිවිරෝධතා අවසානයේ අපිට හිටපු හැමදාම අපිත් එක්ක වැඩ කරපු අපිත් එක්ක තාම පෙරටුගාමියෝ කටයුතු කරපු වාමවාදී බලවේග අපිත් එක්ක විතැන් වෙලා පක්ෂ කඩාවට මේව අපි තේරුම් ගන්නවා. ඔබතුමා කියන්නේ ඒ තත්ත්වය අදටත් තියෙනවා. යම් ආකාරයකට මේ කතා කරන මොහොතේ පක්ෂය ඇතුලේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධතා තියෙනවා. මේ විවිධ අභ්‍යන්තරයෙන් තියෙන්න පුළුවන් ප්‍රතිවිරෝධ තියෙන්න පුළුවන්. මේ කාරණා පිළිබඳ කළමනාකරණය කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. තාම දක්ෂ ලෙස බණ්ඩාරනායක අපි හැම වෙලාවෙම දකින දෙයක් තමයි මේ රටේ වාමවාදී දේශප්‍රේමී ජාතිකවාදී පක්ෂ සමග ශ්‍රී ලංකන් දස් පක්ෂ ශක්තිමත් වෙන්නේ කවද්ද? එදාට ජනතාව අතිවිශාල වශයෙන් මේ පක්ෂය වැළඳ ගන්නවා. 56 වෙන්න පුළුවන් 70 වෙන්න පුළුවන් ඊට පස්සේ 70 දශකවල වෙන්න පුළුවන් සියලුම මැතිවරණවලදී අපි එකතු වෙලා වැඩ කරන්නේ කවද්ද? මහා දැවැන්ත ජයග්‍රහණයක් අපිට එකතු කළා. මේක ඇතුලේ ඔබතුමාට සලස්මක් තියෙනවා ඉදිරියට එකෙන් පේන්නේ. ඔව් අනිවාර්යෙන් අපි ශ්‍රී ලංකන් දාස් පක්ෂයේ මේ වෙනකොට පක්ෂයේ මධ්‍යම කාර්යසභාව තීරණය කළා තියෙනවා නැවත වතාවක් ශක්තිමත් බලවේගයක් විදිහට වාමවාදී දේශප්‍රේමී ජනතාව එකතු කරලා අපි තිබුණු අපි පහුගිය මැතිවරණවලදී ජයග්‍රහණය කළ අපොජ්ජන එක්සත් පෙරමුණ විදියට තවත් අවස්ථාවකදී එක්සත් ජනතා නිදහස් සන්ධානය විදියට මේවා නැවත ප්‍රතිසංස්කරණ මේ නීති අනුකූල ලියාපදිංචි කරපු දේවල් මේවා මැතිවරණ කොමසාරිස්වරයා යටතේ ලියාපදිංචි කරලා තියෙන සංවිධාන මේවා නැවත ප්‍රතිසංවිධානය කරන්න අවශ්‍යයි. මොකද දැන් සමහර මේවා ගිරිබිනි නිලධාරීන් දැන් වෙන තැන් වලට ගිහිල්ලා සමහර අය නැහැ. වහාම නැවත මේ පක්ෂ කණ්ඩායම එකතු කරගෙන අනිත් කණ්ඩායම් වලට නවාම රටේ ඉන්න අලුත් ප්‍රගතිශීලී ව්‍යාපාරික කණ්ඩායම් ඉන්නවා. මේ සියලුම දෙනා එකතු කිරීම සඳහා වැඩසටහනක් අවශ්‍යයි. ශ්‍රී ලංකන් දස් පක්ෂයේ පසුගිය මධ්‍යම කාර්යසභාවේදී මේ කාරණාව තීරණය කළා. ඒ ක්‍රියාවලිය ගෙනියන්න අවශ්‍යයි. ඒ ගමම්ම මම කැමති අපේ ශ්‍රාවකයා අහපු ප්‍රශ්නෙට පොඩ්ඩක් පිළිතුරු දෙන්න. එයාතුමා කිව්වා මේ සීනි ප්‍රශ්නේ. මේක මම හිතන්නේ අපි මේ කාලීන ප්‍රශ්නත් එක්ක කතිකා කරමින් තමයි ගමන් කරන්න ඕනේ. මේ සීනි ප්‍රශ්නය මේ එදාත් ওই ප්‍රශ්නේ මතුවුණා. මම කියන්නේ ඒකනේ ආයතර පරණ සීනි පොලිමට එනවද කියලා. එදා සීනි ආනයනය සීමා කළා. ඔබට මතකද මන් දන්නේ නැහැ. ඔබ මිතුමාට ආපහු හොයලා බලන්න පුළුවන්. 70 දශකයේ සීනි ආනයනය සීමා කළා. දේශීය සීනි නිෂ්පාදනය කිරීම ආරම්භ කළා. අතිරික්තයක් විදියට සක්කර නිෂ්පාදනය කරන්න පටන් උක් වලින් හකුරු කැට නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. මේවා අපට කළ හැකිව තියෙන දේවල්. යම් දුෂ්කරතාවයක් තිබෙනවා. අර ඉතාලි ඉතාලි නිවැරදිව කිව්වා වගේ අපි සංක්‍රාන්ති මේ කාලයක් මේ ට්‍රාන්සිෂන් පීරියඩ් එක ගත කරන්න ඕන ලෝකයේ අද තියෙන සියලුම දියුණු රටවල් ජර්මනිය වේවා ප්‍රංශය වේවා චීනය වේවා ඇමරිකාව වේවා රුසියාව වේවා සෑම රටක්ම දේශීය ආර්ථිකයේ ගොඩනැගීමේලා ක්‍රියා කිරීමේදී යම් දුෂ්කර අවස්ථාවක් පසු කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේ දුෂ්කර අවස්ථාව තමයි එදා 70 දශකයේ තිබුණේ. ඒ වෙලාව අපි උත්සාහ කළා දේශීයව නිර්මාණය කරන්න. දැන් අද නැවත වතාවක් මේ පිළිබඳ කරුණු අධ්‍යයනය කරමින් තිබෙනවා. මම දැක්ක මේ ළඟදී පර්යේෂණ වාර්තාවක් කියුවා ලංකාවේ මේ වෙනකොට මේ හකුරු නිෂ්පාදනය කළ හැකි කිතුල් ගස් 1 ලක්ෂ ගාණක් සංඛ්‍යාලයකට වශයෙන් පර්යේෂණයක් රැස් කරලා දෙනවා. මේ වගේ එකතු කරන ලද නිෂ්පාදන එකතු කරලා ඕනනම් මේ රටේ ජාතික ආර්ථිකයට සීනි වෙනුවට ආදේශකයක් විදියට දේශීය හකුරු නිෂ්පාදනය කළොත් අපට ඒ රික්තය මේක ආවරණය කරන්න පුළුවන්. දෙවනුව ඊටාම වැදගත් කාරණා තමයි ලංකාවේ තියෙන වැළැක්විය හැකි රෝගවලින් නොවැළැක්වෙ මේ වසංගත රෝගවලින් එකක් තමයි වසංගත නොවන රෝගවලින් එකක් තමයි දියවැඩියාව. දියවැඩියාව වැළැක්වීම සඳහා ඊටා වැදගත් පියවරක් ගන්න පුළුවන්. ඔබ දන්නවද මම මේ ළඟදී මට කරුණාවක් හොයාගන්න පුළුවන් වුණා. මේ වෙනකොට ලංකාවේ සමහර අපනයන කර්මාන්ත ව්‍යාපාරිකයන් සුළු ව්‍යාපාරිකයන් ලංකාවේ හකුරු මේ පැණි නිෂ්පාදනය කළා දේශීය පැණි නිෂ්පාදනය කරලා කිතුල් ගස් වලින් ඒවා අපනයනය කරන විදේශවලට විදේශ විනිමය ලබා ගන්න. කියන්නේ ලෝකේ විශාල ඉල්ලුමක් අතේ නිර්මාණය වෙමින් තිබෙනවා. දේශීය හකුරු නිෂ්පාදනය කිරීම සඳහා වූ පැණි නිෂ්පාදනය කිරීම සඳහා වූ
වෑයමක් තමයි 70 දශකෙ තිබුණේ. හැබැයි අද තියෙන්නේ එහෙම එකක් නෙවෙයි. අද ඒකක්වත් කරන්නේ නැහැ. ගජමිතුරන්ට ලාභ ගන්න, තමන්ගේ යම් හිත මිතුරන්ට ලාභ ගන්න ලංකාවට ඕන කරන ප්‍රමාණයට වඩා සීනි ආනයනය කරන්න අවස්ථාව ලබා දුන්නා. රුපියල් 50ට තිබුණු බද්ද 725ට අඩු කරලා. එසේ ගෙන ආපු අය හොරෙන් ගබඩා කරලා ඉඳගෙන අද විශාල සීනි වෙළඳපළක් නිර්මාණය වෙන්න ඇරලා වැඩි ගානකට රුපියල් 250ට ගියා සීනි කිලෝ. මේ தත්ත්වයේ කළමනාකරණය කරගන්න අන්තිමේදී ජනතාවගේ උද්ඝෝෂණ මත වුණාම අවසානයේදී මේ ගිහින් වටලලා ගන්න පටන් ගත්තා. වටලපුවාම දැන් අද ආයේ වටලපු සීනි හොරෙන් හංගන් හිටපු සීනි රජයට පාර ගන්න නැතුව ඒ වෙනුවට ඒ ඇගේ මිලදී ගන්න රජයට විකුණන්න පටන් ගන්න දෙනවා. අර පරණ ගානට නෙවෙයි පරණ 715ට වික්කේ දැන් අද 130ට විකුණනවා 700 ඇතුලේ මේ තීරණය. මට හිතෙනවා මේවා ගැන කතා කිරීම මේ කාරණාව පැහැදිලි කර ගැනීමත් අවශ්‍යයි කියන එකයි මම හිතන්නේ. එතකොට මේ සීනි කතාවයි දේශපාලන ප්‍රතිපත්ති කතාවයි අපිට ගලප ගන්න පුළුවන් දවසක නැත්නම් ඒ ඥානය පහළ වෙන දවසට අපිට මේ සමස්ත දේශපාලන ආර්ථික දේහේ මේ තියෙන නහරවැල් ටික තේරෙනවා. ඒ නිසා අපිට මේ ඉතා වැදගත් වෙන්නේ මේ අර්බුද කොහෙන්ද හටගන්නේ කියලා බලන්න. හැබැයි මේ කතා ඇතුලේ ඔබට තේරෙන්නේ නැද්ද ඓතිහාසිකව අපි රැවටිලාද රැවටෙනවද කවුරු රවටනවද? එහෙම නැත්නම් මේ පක්ෂවලට පාර වරද්දුවද වරද්දනවද මොකද්ද මේ අර්බුදේ? ඒ නිසා අපිට අර පෞගේ කාලේ ආව ජනප්‍රිය කතාවක් හඳුනා නොගත් රෝග කියලා. දැන් ඒතුළු මේ හඳුනා නොගත් රෝග තියෙනවද මේ පක්ෂය ඇතුලේ සහ මේ දේශපාලන දේහය ඇතුලේ? අපි ඒව හොයාගෙන යන්න ඕනේ. ඒ නිසා ඒතර තමයි අපිට සමහර ගැටුම් මේ අර්බුද මේ කැළඹිල්ල මේ කම්පණය ඔබ දන්නවා කම්පණය තමයි අලුත් දෙයක් බිහි කරන්නේ. නිසා මේ කම්පණය වෙලාවකට යහපත් කියලා කෙනෙකුට ගන්න පුළුවන්. අපි බොහෝ දේවල් යහපත් ආකාරයෙන් ගන්න. හැබැයි දරා ගැනීම වැදගත් වෙයි. අපි ගිලන්නම් දෙවෙනි ග්‍රාමයට ප්‍රඳෙන්න සමග ඔබ එක්වන්නේ නින්න සජීවී සංවාදයේ සමග අපි කතා බහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඓතිහාසික භූමිකාව පිළිබඳව. අපි යනවා ඊට. ඔබ නැවතත් නින්නද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. අපි කතා බහ කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඓතිහාසික භූමිකාව. නමුත් අපි මේ දේශපාලන ව්‍යාපාරික අවශ්‍යතාවය නැත්නම් රටක් ඇතුලේ සමාජයක් තුළ නව අරගලයක් නව සටනක් නව නිදහස පිළිබඳ නව චින්තනයක අවශ්‍යතාවය වගේ කියලා අපිට දැනෙන්න පටන් ගන්නවා මේ සාකච්ඡාව ඇතුලේ. එතකොට ඒක පක්ෂයක් විසින් කරනවද ඒ පක්ෂ සමූහයක් විසින් කරනවද? අපිට ඉතිහාසයේ සන්දාන තිබුණා පක්ෂ එකතු වෙච්ච අවස්ථා තිබුණා. හැබැයි මේ හැම අවස්ථාවකදීම අපිට අලුත් බලාපොරොත්තු ඇති වුණා. ඒ නිසා මේ ආසන්නම පහුගිය 69 ලක්ෂයක ජනතාව බලාපොරොත්තු ඇතුළෙත් අපිට අලුත් බලාපොරොත්තු ඇති වුණා. එතකොට අපිට ඒවා ඇතුලේ අපි බලාපොරොත්තු වෙච්ච රට හැදෙන්නේ නැද්ද? එතකොට මේ එහෙම තියෙද්දි අපි තවත් සංකල්පද මේ කතා කරන්නේ. වසන්ත බණ්ඩාර මහත්තයා දැන් ඔය මොනවා කිව්වත් මේ අපි ඉන්නේ මේ බරපතල ප්‍රශ්නෙක. ආයේ පෝලිං වල ඉන්නවා එන්නත් පෝලිං එක පැත්තක තව පැත්තක සීනි පෝලිං. දැන් මේ වගේ ජනමනසට වඩා සහනයක් වෙන්නේ මට එන්නත ලැබෙන්නේ කවද්ද? මට සීනි ටික ගන්න පුළුවන් කවද්ද? ඒතර මේවා සහ මේ පක්ෂික ප්‍රතිපත්තියක් නැතිකම අතර සම්බන්ධයක් තියෙනවද? එහෙනම් දැන් අපිට දැන් ඔප්පු වෙනවනේ මේ පවතින ප්‍රවාහයත් නිකන් කිසියම් දර්ශනයක් දැක්මක් ඇතුව නෙමෙයි වැඩ කරන්නේ කියලා. ඒක දැන් කාටද වැරදුනේ කොහෙන්ද මේ අර්බුදයට ප්‍රවිෂ්ඨ වෙන්නේ? ඔව් ගංගේ මැතිතුමා දැන් මේ අසන්නන්ගේ ප්‍රශ්න නිසා විතරක්ම නෙවෙයි මේ සීනි ප්‍රශ්නේ කතා කරන්න නැතුව අපිට යන්න බෑ ඉස්සරහට. මොකද මේ අපේ සාකච්ඡාවට ඒක අදාළයි. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඓතිහාසික භූමිකාව කියන ප්‍රතිපත්තිමය පදනම ඒකට අදාළයි. ඒ භූමිකාවට අදාළ ප්‍රතිපත්තිමය පදනම සහ මේ සීනි කතාවත් සම්බන්ධයි. අපි ගෝනේ මම සීනි කතාවට එන්න මේ මෙතනින් පොඩි ප්‍රවේශයක් අරගෙන දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය යටතේ ශ්‍රීමාව බණ්ඩාරනායක මැතිණිය බණ්ඩාරනායක මහත්මයා ආරම්භ කරපු ෆවුන්ඩේෂන් එක ඒ ආර්ථිකයේ පදනම ශක්තිමත් කිරීමේ ක්‍රියාවලිය කරා 70 අග වෙනකොට අර කියන අතුරුපළ ලෙස යම් දුෂ්කරතාවයන් කෙටි කාලිනව තිබුණාවත් ශක්තිමත් පදනමක් දාලා තිබුණා. නිෂ්පාදන පද්ධතිය දේශීය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කරන්න අවශ්‍ය උපාය මාර්ගික තීන්දුව తీරන ප්‍රමාණයක් අරන් තිබුණා. ඊට පස්සේ ජියා ජයවර්ධන ඇවිල්ලා ඒ පදනම ෆවුන්ඩේෂන් එක කුඩුපට්ටම් කරලා තමයි මේ අහසේ පාවෙන බිත්ති බඳින්න හදන්නේ. ඒ නිසා තමයි අද ඒව කඩාගෙන වැටෙන්නේ. ඒතර නැවත වතාවකින් මේ පදනම ශක්තිමත් කරන්නේ නැතුව මේ උස් බිත්ති බඳින්න බෑ කියන එක පිළිගන්න ඕනේ. ඒ කියන්නේ එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිමය පදනම අද මේ ප්‍රශ්නේ විසඳීමේදීත් නැවත සලකා බලන්න ඕන.
දැන් එතකොට මේ දැන් සීනි පශ්චේද මොකද්ද වෙන්නේ මේ? දැන් ඔබතුමා කියන එදා පොලිම සාධාරණ එක දරා ගන්න. හැබැයි අද දරා ගන්න එපා කියලා. එදා පොලිම ඇති වුණේ දේශීය නිෂ්පාදන පද්ධතිය රකින්න ඒක ශක්තිමත් කරන්න ගත්ත පියවර නිසා. ආනයන සීමා කරන්න ගත්ත පියවර නිසා. ආනයන වලට බදු සහන දෙමින් බොරුවට පාරිභෝගිකයා කෙටි කාලිනව චූන් කරන්න අඩු මිලට ආනයන ප්‍රචලිත කරොත් කිසි දවසක දේශීය නිෂ්පාදනය ශක්තිමත් කරන්න බෑ. එහෙම කරොත් දීර්ඝ කාලීනව මිල අඩු කරන්නත් බෑ. ඇයි හැමදාම ආනයන මත යැපෙන රටක දේශීය නිෂ්පාදනයේ කඩා වැටෙන රටක ආනයන වල මිල වැඩි වුණාම මිල වැඩි වෙනවා. හැබැයි දේශීය නිෂ්පාදන පද්ධතිය ශක්තිමත් කරලා දේශීය නිෂ්පාදන වර්ධනය කරාම තමයි යම් දවසක හරි යම් ඊළඟ පියවරේදී මිල අඩු කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ අද සිද්ධ වෙන්නේ එදා 70 දශක සිදු වූ දේ නෙමෙයි. අද සිදු වෙන්නේ මේ සියලු දොරවල් ඇරලා මේ ජාවාරම්කාරයන්ට බදු සහන දීලා ආනයන දිරිමත් කරනවා දේශීය නිෂ්පාදනය කඩාවට්ටනවා. ඒක ඇතුලේ තමයි මේ නස්පැත්තිය සිද්ධ වෙන සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ තත්ත්වයක්. මේ සීනි මංකොල්ලය ඇත්තටම ගත්තොත් ගමකෙමැතිතුමා මහ බැංකු මංකොල්ලයට සමාන කරන්න පුළුවන්. මේ ජාවාරම්කාරයෝ 4-5 දෙනෙකුට කිසිදු හේතුවක් නැතුව බදු සහනයක් දුන්නා. පසුගිය ඔක්තෝබර් මාසේ 2020 ඒ බදු සහනය දුන්නේ කිසිදු හේතුවක් නැතුව. මොකද ඒ වෙනකොට සීනි මිල ලෝක වෙළඳ පොලේ $730. අද $740යි. කියන්නේ අඩුවෙන් තිබුණු වෙලාව. ඉන්දියාවේ සීනි නිෂ්පාදනය ඉතිහාසයේ වැඩිම නිෂ්පාදනය. මෙට්‍රික් ටොන් මිලියන 5කින් වැඩි වෙනවා. ඉන්දියාව අපනයන දිරිමත් කරන්න සහන දෙනවා, ගෙවීම් කරනවා. ඒ නිසා මේ සීනි මිල වැඩිවීමක් තිබුණේ නැහැ. බදු සහනයක් දෙන්න කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒතර පොඩි සහනයක් නෙවෙයි රුපියල් 50යි බද්ද 725 දක්වා අඩු කර 49යි 75ක බදු සහනයක් දුන්නා. එතකොට මෙතන තියෙන කොමන්තරණය තමයි ඒ බදු සහනය දෙන බව මේ වෙළඳ දැනගෙන හිටියා. කියන්නේ වරායේ තිබුණ මෙට්‍රික් ටොන් 8000ක්. ඔවුන් නිදහස් කරගන්න නැතුව ඉන්නවා. දන්නවා දැන් මේ මචං අපි බදු සහනයක් දෙනවා පොඩ්ඩක් ඉඳපන් කියලා. ඒතකොට මේ බදු සහනය දෙනකොට 8000ක් තියෙනවා වරායේ නිදහස් කරගන්න නැතුව. ටක් ගාලා ඒක බදු සහනයට නිදහස් කරගන්න. ඒ විතරක් නෙමෙයි. සත්‍ය දෙකක් ඇතුළත මෙට්‍රික් ටොන් ලක්ෂ 2ක් රට ඇතුළට එනවා. ඒ කියන්නේ මොහොතේ තිබුණේ. ඒවා ආනයනය කරමින් තිබුණේ. ඔවුන් දැන සිටියා බදු සහනය ලැබෙනවා කියලා. ඒතකොට ආණ්ඩුවට මුළු අවුරුද්දක සීනි ප්‍රමාණය අවුරුද්දක පරිභෝජනය කරන සීනි ප්‍රමාණයටත් වඩා සාමාන්‍ය අපි ලක්ෂ 5ක් විතර මෙට්‍රික් ටොන් ලංකාවේ පරිභෝජනය ලක්ෂ 5 කියන්නේ කසිප්පු පෙරන්නයි ওই කර්මාන්ත ඔක්කොටම මිනිස්සු කන්නේ 15ක් විතර. හරි. බිස්කට් එතකොට ඒකේ පාරිභෝගික අධිකාරිය කියනවා මෙට්‍රික් ටොන් 85000ක් තිබුණා. එහෙම තියෙද්දි තව 580000 ආනයනය කරනවා. ඇයි ඒ? බදු සහනයටදී කොහමද ඉක්මනින් ගෙනල්ලා ඊට පස්සේ හංගලා තව ලාභ ලබා ගන්න පුළුවන් කියන විශ්වාසය ඇතුව. ඒතකොට බදු සහන දීම නිසා ආණ්ඩුවට අහිමි වෙච්ච බදු ආදායම ඔබතුමා විශ්වාස කරනවද? මිලියන 29000ක්. දල වශයෙන් මුළු රටේම සමෘද්ධිලාභීන්ට වියදම් කරන මුදලට ආසන්නයි. ඒතකොට මේක සාක්කුවේ දාගත්ත මේ ආනයන කරුවෝ කීප දෙනෙක්. ඒතකොට ඔවුන් මේ මහජන මුදල් මංකොල්ල කාලා තමයි මේ බදු මුදල සාක්කුවේ දාගෙන තමයි රුපියල් 85ට මිල අඩු කරන්න කියලා තමයි මේක කරේ. හැබැයි 85ට අඩු වුණේ නැහැ. ඒ වෙනකොට 35ට තිබුණේ. දැන් මොකද කරේ මුන් තව රුපියල් 100ක් අර ආණ්ඩුවෙන් මහජනයාගේ බදු මුදලෙන් ගත්ත ඒක හොරා කාලා ඒක සාක්කුවේ දාගෙන මිලියන 29000ක් තවත් ඒ වගේ දෙගුණයක් කොල්ල කන්න පාරිභෝගිකයන් ඍජු උදුර ගන්න. මේක ආණ්ඩුවේ භාණ්ඩාගාරයෙන් හොරකම් කරා. මෙතන ඍජු උදුර ගන්න 200කට දැම්මා 205කට මිල නියම කරා. ඒතර මේ ප්‍රශ්නේ බේරගන්න මේ ආණ්ඩුව විසින්ම හදපු ප්‍රශ්නයක්. මේ වැරදි ප්‍රතිපත්තියක්. ආනය පාරිභෝගිකයාගේ නම විකුණලා ජාවාරම්කාරයන්ට බදු සහන දෙනවා. මිල අඩු වෙන්නෙත් නැහැ අවසානයේ ගත්තම. ඒක උන්ගේ සාක්කුවට යන්නේ. ඒව කාට බෙදනවද කියලා අපි දන්නේ නැහැ. ඉතින් කෙසේ නමුත් මෙතන විශාල බදු වංචාවක් සිද්ධ වුණා. මේ බදු වංචාව තුළ දීර්ඝ කාලීනව දේශීය නිෂ්පාදන පද්ධතිය කඩා වැටෙනවා විතරක් නෙවෙයි. ඒ කියන්නේ මේ ප්‍රතිපත්තිය මේක හාල් වලටත් අදාළයි. තිරිඟු පිටි වලට බදු සහන දීලා සහල් කර්මාන්තේ නංවන්න බෑ. පොල් තෙල් වලට බදු සහන දීලා දේශීය පොල් කර්මාන්තේ නංවන්න බෑ. ඒක තමයි දා බණ්ඩාරනායක මතිනියට ඒ දැක්ම තිබුණා එහෙම බෑ කියලා. ඒකයි අද මේක වළංගු වෙන්නේ. අද මේ කරන්නේ සම්පූර්ණ එදා කරපු දෙයට ප්‍රතිවිරුද්ධ ගොන් තකතිරු වැඩ. ඒතකොට දැන් මේ පොලිසිය තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ ඉන්න විදිහට අහක බලාගෙන ඉන්න බෑ අතරම. ඕන් සක්‍රියව මේ ප්‍රශ්නෙට මැදිහත් වෙන්නේ නැහැ. මේක මගේ චෝදනාව. මේ ප්‍රශ්නවලදී ඔවුන්ට තමයි විසඳුම් තියෙන්න ඕනේ. ඔවුන්ට ප්‍රතිපත්තිමේ පදනමක් තිබ්බා. මේ පොහොට්ටුව පක්ෂයට එහෙම ප්‍රතිපත්තිමේ පදනමක් අපිට දකින්න විචිත්‍රව එලි දක්වලා නැහැ. එහෙම එකක් අපි අඳුනා ගන්නෙ නැහැ. පොහොට්ටුව පක්ෂය කියන ෆයිල් එක ඇතුලේ තියෙන ශ්‍රී ලංකා කාර්යයන්ගේ නම්. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයෝ තමයි ඒක ඇතුලේ ඉන්නේ.
මේ රටේ ජනතා විමුක්ති පෙරමුණට අනන්‍ය වූ ප්‍රතිපත්තිමය පදනමක් තියෙනවා ඓතිහාසිකව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එහෙම ස්වාධීන ඔවුන්ට අනන්‍ය වූ ප්‍රතිපත්තිමය පදනමක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ ණයට ගත්ත නව ලිබරල් ප්‍රතිපත්තියක් තියෙනවා. එතකොට පොහොට්ටුව පක්ෂය අතරම ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ. පොහොට්ටුව පක්ෂය එහෙම ඓතිහාසිකව විචිත්‍රවත් කැපී පෙනෙන ප්‍රතිපත්තිමය පදනමක් ඉදිරිපත් කළා නැහැ. මේ හැම එකෙම ණයට ගත්ත දේවල් එකතු කරගත්ත ප්‍රතිපත්තිමය පදනමක් තමයි තියෙන්නේ. ඒ නිසා තමයි මේ විදිහට ජාවාරම්කාරයන්ට බදුසාන දීලා මේ දේශීය නිෂ්පාදන පද්ධතිය වටලා ඒ අතරතුර පෝලිං ඇති වෙන තත්ත්වකුත් ඇති වෙනවා. එතකොට දැන් බැලූ බැලමට අපි මේ එදා පෝලිමට මේ පෝලිම සමාන කරන්න බැහැ කියලා තේරෙනවා. එතකොට එදා පෝලිම ඉවසුවේ රට ජාතිය දියුණු කිරීම වෙනුවෙන්. අද පෝලිම ඉවසන්න ඕනේ දෙතුන් දිනුවේ ලාභය වෙනුවෙන් කියලා ඔබතුමා කියන්නේ. එහෙම අපි කාගේ හරි ලාභයක් ගොදුරක් වෙන්න ඕනද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. හැබැයි අපි සෞභාග්‍ය දැක්ම ඇතුලේ අපි මේක බලාපොරොත්තු වුණාද? මහජනතුමනි දැන් ඔබතුමාලා දැන් පොඩි චෝදනාවකුත් එල්ල වෙනවා. දැන් මේ ඔබතුමාලා එක පැත්තකින් ලංකාවේ මේ සැබෑ උගතුන් කියලා පිළිගන්නවා. බොහෝ දෙනෙක් පිළිගන්නවා. අනිත් පැත්තෙන් මේ තාම දාර්ශනික උරුමයක් තියෙන හොඳ පදනමක් තියෙන පක්ෂයක පෙරගමන්කරු. එවැනි වකවානුවක් ඇතුලේ කොහොමද මේ චෝදනාවට උත්තර දෙන්නේ? ඔව් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ පුරාම මේ රටේ බලයට පත් වෙනකොට අපි පක්ෂ අපේ සන්දානයේ නායකත්වයේ දරුවේ අපි තමයි. මහජන එක්සත් පෙරමුණේ බණ්ඩාරනායක ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තමයි ප්‍රධාන බලවේගය. සෙසු පක්ෂ ටික දුනාට පස්සේ ඒකට දාපු නම තමයි මහජන එක්සත් පෙරමුණ. 60 දශකයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වයේ දරුවා සම සමාජ කොමියුනිස්ට් පක්ෂ තුනකට ගිහුවා සමගි පෙරමුණ කියලා. ඊළඟ පස්සේ අවධියේදී අපි පොදු ජන එක්සත් පෙරමුණ කියලා හදාගත්තා. ඒත් අර කෙතුණු වාමවාදී ඊට පස්සේ වගේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය වාම් පුරුල් පෙරමුණක් හදලා ඒකට ආවා. හැබැයි 2015 පස්සේ 2019 මැතිවරණයේදී අපේ තිබුණු යම් ප්‍රතිවිරෝධතා කඩාවැටීම් යම් අපේ කණ්ඩායමේ සමහර අය වෙනත් පක්ෂ වලට යෑම හරහා අපට සිද්ධ වුණා ශ්‍රී ලංකා නිදහස් ප්‍රජන සන්ධානයේ පාර්ශවකරුවෙක් විදිහට දෙවෙනි කණ්ඩායම විදිහට ඇතුල් වෙන්න. අපි පළවෙනි වතාවට සන්ධාන දේශපාලනයේ තුල දෙවෙනි කණ්ඩායම විදිහට ඉන්නේ මේකේ. හැබැයි අපි දන්නවා සන්ධාන දේශපාලනේ කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක කරන්න ඕනේ. මේක තාම නිවැරදි 56 60 70 2004 මේ කාලවල කොහොමද සන්ධාන ඇතුලේ දේශපාලනය කළේ? සන්ධාන දේශපාලනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භූමිකාව සෑම මාසයකම පක්ෂ අතර සන්ධාන රැස් වෙනවා. සාකච්ඡා කරනවා. ප්‍රතිවිරුද්ධතා තියෙනවා කේවල් කරගෙන ප්‍රතිපත්තිම එකගතා ඇති කරගන්න. මේව හරහා තමයි මේ සන්ධාන දේශපාලනේ ගමන් කළේ. සන්ධාන දේශපාලනේ යම් තැනකදී විතැන් වුණාද ගැටුණාද එතෙන්දී පක්ෂ කඩා වැටලා. අපි 70 දශක බිඳ වැටීම මෙහෙම එකක්. අනිත් වර්ෂවලත් ඒ තත්ත්වය එහෙම තමයි ඇති වුණේ. ඉතින් මම හිතනවා මේ වර්තමානයේ වෙනකොට අද අලුත් සන්ධානයක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ඉන්නේ. මට හිතෙනවා අපිට විශාල වගකීමක් තියෙනවා. අපි මේ මැතිවරණයට මුහුණ දුන්න ආකාරය ඔබතුමාලා දන්නවා කොහොමද කියලා. මේ මැතිවරණ කැම්පේන් ව්‍යාපාරය යනකොට තිබුණු ප්‍රතිවිරුද්ධතා මොන වගේ දේවල්ද කියලා. මේව හරහා දැන් වර්තමානයේ අපි දන්නවා සෞභාග්‍ය දැක්ම ක්‍රියාත්මක වෙනවා. ඒගොල්ලන් පොදුජන පක්ෂයේ ඉදිරිපත් කරපු වැඩසටහන මේ ක්‍රියාදාමයද අද ක්‍රියාත්මක වෙන්නේ. විශේෂයෙන්ම වර්තමානයේ කොරෝනා සහ අර්බුදයේ ලෝකික ගෝලීය අර්බුදය වෙනම තියෙනවා. නමුත් ගෝලීය අර්බුදය තුල අපේ රට ඇතුලේ කළමනාකරණය කිරීම පිළිබඳ දැන් අද තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් නෙමෙයි මේවා අපි කතා කරන්න අවශ්‍යද කාලීන ප්‍රශ්නත් එක්ක සාකච්ඡා කරන්න අවශ්‍යයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදිහට අනිකුත් පක්ෂ විදිහට අපි රටක වසංගත අර්බුදයක් නම් තියෙන්නේ අපිට ප්‍රමුඛතා ලේඛනයක් හදා ගන්න ඕන. රටක ප්‍රමුඛතා ලේඛනයක්. දැන් අපිට පේනවානේ මේ දවස්වල ප්‍රමුඛතා ලේඛනේ ගැටුම් මතුවෙන හැටි. දැන් අර උදාහරණයක් විදිහට පොළොන්නරුවේ මේ වැව්තාවුල්ල මත එවිදිනු මන්තිරුවක් හදන්න ලෑස්ති වෙනවා. ඒ වගේම මම දැක්කා දැන් මේ වෙනකොට බැම්ම මත මේ ගමන් ව්‍යායාම මන්තිරුවක් හදන්න ගන්න මේ වෙලාවේ මේ රට සංවර්ධන ප්‍රමුඛතාවල තියෙන ප්‍රමුඛතාවය මොකක්ද? අපිට දැන් කතා කරනවා අධිවේගී මාර්ග නුවර කොළඹ අධිවේගී මාර්ගය ඒ අධිවේගී මාර්ගයේ කුරුණෑගල ඉඳන් දඹුල්ලට දික් කිරීම මේක අද තියෙන ප්‍රමුඛතා අවශ්‍යතාවයක්ද? හරි මේ වෙලාවේ කළ යුතු ප්‍රධාන අවශ්‍යතාවයක්ද? කොළඹ නුවර අධිවේගී මාර්ගයට අමතරව කොළඹ සිට රුවන්පුර අධිවේගී මාර්ගයක් නිර්මාණය කිරීම මේක අද තියෙන ප්‍රමුඛතා අවශ්‍යතාවයක්ද? මේ වෙනකොට රටේ පාසල් සියල්ල වැහිලා අකර්මණ්‍යයි. අවුරුදු 2ක් පාසල් යන්නේ නැහැ දරුවෝ. ලෝකේ බොහෝ රටවල් මේ තත්ත්වය යම් ආකාරයක තිබෙනවා. බොහෝ රටවල් තමයි ඒ රටවල් යම් ආකාරයක කළමනාකරණය කරන්න උත්සාහ කරනවා. අපි වගේ සංවර්ධනය වෙන රටක
මේ බොහොම මේක කළමනාකරණය කිරීමේදී ප්‍රමුඛතාව දෙනවද? දැන් අපේ පහළ දිලිඳු තීරයේ ජනතාවට අද තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි අධ්‍යාපන ක්ෂේත්‍රයේ දරුවෝ දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. මෙයාට ඔන්ලයින් এডুকেෂන් අධ්‍යාපනය ලබා ගන්නේ කොහොමද? එයාට ස්මාර්ට් ෆෝන් එකක් අරන් දෙන්න පුළුවන්ද? තාත්තගේ අම්මගේ ආදායම් මට්ටමේ හැටියට. රජය මේ සඳහා යම් ආකාරයක සහනදායි මැදිහත් වීමක් කරනවද? රට පුරා සංඥා සකස් කිරීම අවශ්‍යයි. මොකද රටක අධ්‍යාපනය කියන්නේ අනිකුත් කාරණාවට වඩා ප්‍රමුඛතාවය ලබා දී යුතු කාරණාවක්. කොරෝනා සංගතය තුළ මේ වෙනකොට මී යන ප්‍රමාණය වැඩි මී යන ප්‍රමාණය සෑහෙන ප්‍රමාණයක් නිවාසයේ සිට රෝහලට යන අතරතුර මී යන්න පටන් ගන්නවා. මේක යම් ආකාරයක කළමනාකරණය කිරීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙමින් තිබෙනවා. වෛද්‍ය වෘත්තිකයෝ අතර සහ අනිකුත් සමාන්තර ශ්‍රේණි අතර යම් ගැටුමක් නිර්මාණය වෙමින් පවතිනවා. රටක ගැටුම් निराකරණය කර ගැනීම, රටක ප්‍රශ්න निराකරණය කර ගැනීම අපි ඒවත් එක තමයි කළමනාකරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විදියට අපි මේ ප්‍රශ්න දිහා සාකච්ඡා කරනවා. අපි ආණ්ඩුවේ පාර්ශ්වකාරයෙක් තමයි. ආණ්ඩුවේ පාර්ශ්වකාරයෙක් උනායි කියලා කතා කළ යුතු විවේචනාත්මක ප්‍රවේශයක් ඉදිරිපත් කරන හැම අවස්ථාවකදී සාකච්ඡා කළ යුතුයි. මේ නිවැරදි කිරීම අවශ්‍යයි. එසේ නොවන්නට මේ සමාජය ගමන් කරන්නේ කොහාටද කියන කාරණේ සාකච්ඡා කරන්න. ඒ අතරතුර පක්ෂය ඇතුලේ අපි සාකච්ඡා කළ යුතුයි. මේ ආණ්ඩුව බිහි වෙන්නේ පක්ෂ 9ක් 10ක් එකතු වෙලා 12ක් විතර එකතු වෙච්ච මහා පුළුල් සන්දානයකින්. මේ සන්දානයේ ආරම්භ වෙච්ච ආණ්ඩුව පටන් ගත්ත දාගෙන දැන් අද වෙනකන් සාකච්ඡා වෙමි එක සාකච්ඡාවක් කරලා නැහැ. අපි නැවත වතාවක් කතා කරනවා මේක ගැන සාකච්ඡා කළ යුතුයි. ඒ සාකච්ඡා නොවීමේ විපාක විදියට තමයි පක්ෂ 9ක් 10ක් වෙනම එකතු වෙලා රැස් වෙන්න පටන් අරගෙන තියෙනවා. යම් මිල්ලෙන්ට පටන් අරන් තියෙනවා. ප්‍රතිවිරුද්ධ නිර්මාණ අපි නැවත වතාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වෙලාවේ තීරණය කරන්නේ මෙන්න මේ સંદર્ભය තුල තමයි නැවත මහා පුළුල් සන්දානි ගොඩන ගන්න අවශ්‍යයි. කතිකාවන් ආරම්භ කරන්න අවශ්‍යයි. නැවත මහජනතාව සමග නව සංවාදයක් නිර්මාණය කරන්න අවශ්‍යයි. අද ආර්ථික ප්‍රශ්න මතුවලා තියෙනවා, අධ්‍යාපන ප්‍රශ්න මතුවලා තියෙනවා, නිෂ්පාදන ක්ෂේත්‍රයේ බරපතල ප්‍රශ්න මතුවලා තියෙනවා, සම්පත් බෙදියාම පිළිබඳ ප්‍රශ්නක් තියෙනවා. සම්පත් කළමනාකරණය කිරීමේදී අපට තියෙන එකම දේ සම්පත් විකිණීම පමණක්මද? හරි සම්පත් විකිණීම ලංකාවේ කොළඹ නගරයේ තියෙන ප්‍රධානම ඓතිහාසික ගොඩනැගිලි මේ වෙනකොට නම් කරලා ඒවා ආයෝජකයන්ට ලබා දෙන්න සඳහා ව්‍යාපාරපට අපිට යම් ක්‍රියාමාර්ගයක් කරන්න බැයිද මේ සඳහා මැදිහත් වීම දේශීය ව්‍යාපාරිකයන් සමග සංවාදයකට මැදිහත් වෙන්න බැයිද රටේ ප්‍රධාන ආනයන අපනයන වෙළඳාම සඳහා ජාතික දේශීය ව්‍යාපාරිකයන් සමග යම් විවෘත ට්‍රාන්ස්පරන්සි බොහොම විවෘතභාවයෙන් යුක්ත ටෙන්ඩර් කැඳවීමකින් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් යම් මැදිහත් වීම කරන්න බෑද මේවා මම හිතන්නේ සාකච්ඡා කළ යුතු කාරණා. මේවා කරන අතරතුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විදියට අපි කියනවා අද අපි ඉස්සරහ ලොකු අභියෝගයක් තියෙනවා. මොකද අපි ඉන්නේ 21 වෙනි වර්ෂයේ මේ යුගයේ ඩිජිටල් තාක්ෂණ යුගය කියලා මම කියන්නේ. අලුත් પરම්පරාව හරියට අලුතෙන් දේවල් හිතනවා. අපි අර 50 60 70 දශක වලට වඩා අලුතෙන් හිතන પરම්පරාවක්. 50 60 70 දශක වල ජංගම මේ ගෙදර නිවාසයේ ටෙලිෆෝන් එකක් ලබා ගැනීම ලොකු ප්‍රශ්නයක්. අද හැමෝටම ජංගම දුරකථනය කියන එක සරල සාමාන්‍ය බවට පත් වෙමින් තිබෙනවා. අලුත් ඒවා මෙවලම් පරිහරණය කිරීම අද අලුත් પરම්පරාව පුරුදු වෙමින් පවතිනවා. නව දැනුම ගවේෂණය කරනවා විශ්ලේෂණය කරනවා විස්තර කරනවා ලෝකෙ දකිනවා මේ සියල්ල සමග නූතන රාජ්‍යයක් අපි හදා ගන්න අවශ්‍යයි. මීට ගැළපෙන විදිහේ සංවාදයක් මීට ගැළපෙන විදිහේ කතිකාවක් අපි ආරම්භ කරන්න ඕන. අපේ රටේ අපි කනගාටුදායකයි තත්ත්වේ මේ අලුත් මහ බැංකු වාර්තාව දිහා බලනකොට පේනවා මහ බැංකුවේ කලින් වාර්තාවල තිබුණේ 52%යි ලංකාවේ පොහොසත්ම 120ට බෙදුනේ. දැන් එක 53 වෙලා මේ කොරෝනා නිසා 4.5යි දුප්පත් 120ට බෙදුනේ. ඒක 4.3 වෙලා. ඒ කියන්නේ දුප්පතුන් තවත් දුප්පත් වෙලා. හරි ලංකාවේ පෝෂණ විද්‍යාඥයෝ කියනවා කුඩා දරුවන්ගෙන් 3න් එකක් රැට නිින්දට යන්නේ බඩගින්න කියලා. ලංකාවේ පවුල් 45ක් හතක් විතර තියෙන්නේ. මේකෙන් 3න් එකක් රැට නිින්දට යන්නේ බඩගින්නේ. අපි මොකද්ද මේ කතා කරන සෞභාග්‍ය? අපි මේ කතා කරන සාධාරණත්වය කොහොමද? අපි මේ කතා කරන නිවැරදිභාවය කොහොමද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හඳුනා ගනිමින් තිබෙනවා මේ අලුත් ගැටලු. මේවට උත්තර සෙවීම අවශ්‍යයි. අපි උත්තර සොයන්නට බැරි වුණොත් අපිත් අසාර්ථකයි. මේ කාරණාව ස්වයං විවේචනාත්මකව කතා කළ යුතු කාරණා. අපි සෙසු වාමවාදී, දේශප්‍රේමී, ජාතිකවාදී සියලු බලවේග වලට ආමන්ත්‍රණය කරනවා නූතන 21 වෙනි වර්ෂයට ගැළපෙන කතිකාවක් ගැළපීම. වසන්ත බණ්ඩාර මහත්මයා දැන් මේ කතාවත් එක්ක අපිට දැනෙනවානේ දැන් ඓතිහාසිකව අපිට අමතක කරන්න බෑ ඉතිහාසයේ ගමන් මග. මට ඇමතුමකට ගිහිල්ලා මම ප්‍රශ්නට එන්න 066 22 83 608 609 කෙනෙක් ඉන්න දුරකථනේ වෙල්ලවායට යන්නේ වෙල්ලවායෙන් රුවන්සිරි මහත්මයා අයබෝන්. අයබෝන්. ඔව්.
රූපවාහිනී යන්ත්‍රයේ හඬ හොඳටම ඔබතුමා අඩු කරලා දුරකථනයෙන් අපි කතා බහ කරමු. අයිබෝන් රූපවාහිනී යන්ත්‍රයේ හඬ ඔබතුමා හොඳටම අඩු කරලා දුරකථනය ඔස්සේ අපි කතා බහ කරමු. ඔබතුමා ගැටලුව යොමු කරන්න. සීල දේවම තෙරුවන් සරණයි මට මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව. ඔව් තෙරුවන් සරණයි. අපේ රටේ මේ වෙනකන් ආපු ගමන් මාවතක් තියෙනවා. ඔව්. ඒකේ අපිට සිදුවෙච්ච වැරදි ටිකක් තියෙනවා. ඔබතුමා ගැටලුව යොමු කරන්න ඉක්මනින්. ඒ ගැටලු ටික දැන් මට තියෙන ගැටලුව තමයි ආපු ගමන් මාවතේ මේ වෙනකන් සිදුවෙච්ච වැරදි ටික තියෙනවානේ. ඒ වැරදි ටික නිවැරදි කෙරුවොත් ආපස්සට හැරිලා ගිහිල්ලා අපිට අර තිමුණා කියන පැරකුම් යුගයකට නැවත යන්න පුළුවන්. තියෙන වැරදි ටික තමයි හදන්න තියෙන්නේ. මේ කාර්යයට අර අස්ට්‍රැක්ටර් එක ප්‍රධාන බෙල්ට් එක ගලවන පස්සේ ඉතුරු යාන්ත්‍රණ සියල්ලම අක්‍රිය වෙනවා වගේ සියල්ලම අකර්මණ්‍ය වෙලා තියෙන්නේ. අර ප්‍රධාන බෙල්ට් එක මේ හරියට වැටුණා නම් ඉතුරු යාන්ත්‍රණ ඉතුරු සියල්ලම වැඩ කරනවා. වැඩ නොකරන්නට හේතුව තමයි මේ රාජ්‍ය යාන්ත්‍රණය සක්‍රිය නැහැ රටේ. බොහොම ස්තුතියි ඔබතුමාන්ට. බොහොම ස්තුතියි. 066 22 83 608 ඔබේ ගැටලුව යොමු කරන්න අපිට අදහසට වඩා මේ ප්‍රශ්නය සංවාදශීලීව ඉස්සරහට ගෙනියන්න අවශ්‍යයි. ඉදිරියේදී මේ දේශපාලන කතිකාව කොයිතරම් දියුණු කරමුද ඒ දියුණු කිරීම ඇතුලේ තමයි අපිට මුණ ගැහෙන්නේ අලුත් රට. වසන්ත බණ්ඩාර මහත්මයා දැන් මේ කිව්ව පක්ෂ බලයට ගෙන ජනතාව කරනවා. ජනතාව මේක හොඳ නැහැ කිව්ව ගමන් ජනතාව ඉතිහාසයෙන් පැති මාරු කර ඒකයි. දැන් මේ එතකොට දැන් මේ පක්ෂ ගේන එක පුද්ගලයෝ ගේන එක අපි එහෙම ඒ අයට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ආණ්ඩුවලට පුළුවන්. දැන් රාජ්‍ය කියන්නේ වෙනම එකක්. මේ රාජ්‍ය ආයතනය ඊටාම දිලිඳු වෙමින් යනවා, දුප්පත් වෙමින් යනවා, ණයබර වැඩි වෙනවා, ජාත්‍යන්තරව ගෙවන්න. ඒතකොට දැන් මේ තියෙන අනිකුත් පහසුකම් එතකොට මේ තියෙන සේවා නිෂ්පාදනාර්ථිකය මේ මූල්‍ය වෙළඳපොළ මේ සියල්ලම ගත්තාම රටේ ප්‍රධාන ආර්ථිකය මේක ඉතා කුඩා වෙමින් යන කාලෙක අපිට ඉස්සරහට දැන් මෙතුමා කියනවා වගේ එහෙම පක්ෂයක් සංවිධානය වුණා කියලා මේ ගැටලු ටිකට උත්තර හොයන්න පුළුවන් ඉතින් පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද? දැන් ජනතාව ආය වතාවක් ආය කාට හරි රැවටෙනවනේ. දැන් අපි දැන් උදාහරණයකට 17 වසරක සාපේයෙන් අපි ආපහු බණ්ඩාරනායක උරුමයෙන් පත් කරගන්නේ පොජ්ජන එක්සත් පෙරමුණ 1994 බලයට කියනවා චන්ද්‍රිකා බණ්ඩාරනායක මර්තුක මැතිණිය. ලොකු බලාපොරොත්තු හැබැයි මේ ඉදා ඉඳන් මේ රට ගෙන ගිය දැන් අවසාන ජාතික භෞතික සැලැස්ම පිළිබඳ සාකච්ඡාව. මේ අධිවේගී මාර්ග පද්ධතිය මේ ගෝලීය ආර්ථික සැලසුම් වලටයි මේ රට ගෙන ගියේ. ඉතින් ඒ ප්‍රශ්නේ ඒ රෝගය හරියනකම් මේ රටේ ප්‍රශ්න විසඳෙයිද? ඔබතුමා කියන්නේ මොකද ඔබතුමාගේ විග්‍රහය? ඔව් මෙහෙමයි. දැන් අපි දැන් හිතන්න 77 අවුරුද්දේ ජයජයවදන බලයටපත් වෙන්නේ විවෘත ආර්ථිකය පිළිබඳව මහා සුරංගනා කතාවක් ඉදිරිපත් කරලා. ඔව්. ධර්මිෂ්ඨ සමාජයේ කියන ව්‍යාජ සංකල්පයට අමතරව ආර්ථික සම්බන්ධයෙන් මහජනයාට ඉඩ ප්‍රස්ථා ලැබෙන හැටි විදේශ ආයෝජන ඇවිල්ලා මෙහෙම වෙනවා මම මෙහෙම කරනවා කියලා තමයි ආවේ. අර පෝලිං යුගයේ පෙන්නලා මේ දේශීය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරලා මේක ගොඩ දාන්න බෑ. මේ නිදහස් වෙළඳාම ඕන පිටරට දේවල් ඇතුළට එන්න ඕන ආයෝජකයෙ එන්න ඕන ඕක. දැන් කරලා අපි ඇවිල්ලා තියෙන තැන අපිට පේනවා. ඒතර මේ නිදහස් වෙළඳාම නව ලිබරල් ප්‍රතිපත්ති හරහා දැන් ඇවිල්ලා අපි හිර වෙලා එතනින් ඉස්සරහට යන්න බැරි තත්ත්වය අපිට දැන් පේනවා මහජනයාට. ඒක මහා විශාල විග්‍රහ අවශ්‍ය නැහැ ඒක තේරුම් ගන්න. ඒක දැන් අත්දැකීමෙන් අපි දන්නවා. එතකොට පුද්ගල චරිත මහා චරිත ගෙනල්ලා මේව ගොඩ දාන්න පුළුවන් කියන එකත් දැන් බෑ කියලා ඔප්පු වෙලා තියෙනවා. ඒ නිසා ඉස්සරහට මා විශ්වාස කරනවා පුද්ගලිකව ඊළඟ පිම්ම මේ රටට ජාතියක් ලෙස අපට පනින්න පුළුවන් වෙන්නේ අර 56 වගේ ප්‍රතිපත්තිමය පදනමක් මත ජනතාව පෙළගස්සලා. ඇත්තටම බණ්ඩාරනායක චරිතයක් බවට පත් වෙන්නේ ප්‍රතිපත්තිමය පදනම මත සිටගත් නිසා ඔහු. එහෙම හිටගත්තේ නැත්නම් ඔහු චරිතයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා චරිත හැදෙයි. මෙන්න මේ ප්‍රතිපත්තිමය පදනම. දැන් ගබිකමතුමා අපේ ওই මෑත කාලේ ඇමරිකාවට ගියපු අය හිතනවා ඇමරිකාවේ අර උස් ගොඩනැගිලි මහා මාර්ග දැක්කම ඇමරිකාව දියුණු වෙලා තියෙන්නේ ඒ වගේ කියලා. මහා මාර්ග හදලා තමයි දියුණුලා තියෙන්නේ කියලා. දැන් ඒ නිසා ඒව කරන්න හදනවා මෙහි. හැබැයි ඇමරිකාව මහා මාර්ග හැදුවේ ඊටාම ශක්තිමත් පදනමක් දාලා ඉවරලා. උස් බිත්ති බැන්දේ ශක්තිමත් පදනමක. අද ඒව පවා හෙලවනවා මේ ගෝලීය තත්ත්වයට ඒ උන්ගේ වෙනත් දේශපාලන විදේශ ප්‍රතිපත්තියට හේතු කරගෙන. හැබැයි අභ්‍යන්තර ආර්ථිකයට අදාළව නෙමෙයි මේ කියන්නේ. එතකොට මේ අදාළවයි මම මේ කිව්වේ. ඒතර ඔවුන් හොඳ පදනමක් දාලා තමයි මේ උස්බිත්ති බැන්නේ. අපේ පදනම නැහැ.
සිරිමාව මැතිනිය බණ්ඩාරනායක මහත්තයා හදව පදනම ජී.ආර් කුඩුපට්ටම් කළා තමයි මේ සුරංගනා මැදුර හදන්නේ. දැන් ඒක කඩා වැටෙනවා. ඒතකොට දැන් පිළිගන්න ඕන මේ පදනම ශක්තිමත් කරන්න නැතුව බෑ මේ හයිවේස් කොච්චර හැදුවත් මේ රටේ මිනිස්සු හිඟන්න නම් නිෂ්පාදන පද්ධතිය කඩා වැටලා නම් ආනයන මත නම් යැපෙන්නේ ආනයන ටික ප්‍රහාණය කරන්න හයිවේ එක ඕන වෙයි. හරි? ඒ අර එකකින් වෙන කරන්න පුළුවන් බම්බුවක් නැහැ. මේ මධ්‍යම පන්තියට රාජ්‍ය නිලධාරීන්ටත් තවත් ආණ්ඩුවට මේ ටිකට් එක දාලා ඕක දිගේ ඉක්මනට යන්න පුළුවන් ටිකක් පහු වෙනකම් බුදියලා. වෙනදා පැයක් කලින් යන්න ඕන නම් ඒ පැයත් පහු වෙලා බුදියලා ඕක දිගේ යන්න පුළුවන්. හැබැයි මිනිස්සුන්ගේ ජීවිත වෙනස් වෙන්නේ නැහැ, රටේ ආර්ථිකය වෙනස් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මෙන්න මේ ප්‍රතිපත්ති මේ පදනම මෙන්න මේ ෆවුන්ඩේෂන් එක හරියට දාන එක ඊටාම වැදගත් වෙනවා. ඒ සම්බන්ධ අතීත අත්දැකීම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලන තන්ත්‍රය තුලින් සොයාගන්න පුළුවන්. ඒ නිසාම තමයි මා කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට විශේෂ වගකීමක් යුතුකමක් තියෙනවා. මෙන්න මේ පීලි පන්නගෙන යන ගමනේදී නැකිටලා ඇඟිල්ල උස්සලා කියන්න මේක වැරදි මෙහෙම ගිහිල්ලා බෑ කියන එක කියන්න. අර මම ඉස්සලා වැරදක්ලා මම චෝදනාවක් කියලා කිව්වේ. ඒක සිද්ධ වෙන්නේ නැති එක. සීනි ප්‍රශ්නේදී, හාල් ප්‍රශ්නේදී, වී ගොවියගේ ප්‍රශ්නේදී. දැන් වී ගොවියෝ ලක්ෂ 20ක් විතර ඉන්නවා ගොවි පවුල්. උතන ඒ ගොවියගේ බෙල්ල මිරිකලා රුපියල් 2ක් හාල් අඩු කරලා පාරිභෝගික සතුටු කරලා ඉස්සරහට යන්න පුළුවන් කියලා හිතනවා පාම් පිටිය වලට සානාධාර දීලා. එහෙම යන්න බෑ. ඇමරිකාවේ අතීතයේ 50 දශකයේ විතර බදු මට්ටම් බැලුවොත් අපිට වඩා බදු ගැහුවා ආනයන වලට. දැන් උන් අපිට කියනවා ආනයන වලට බදු පනවන්න එපා. පුළුවන් තරම් ආර්ථිකය නිදහස් කරන්න වෙළඳාමෙන් තමයි ගොඩ යන්නේ කියලා. right? ඒ උන් ආර්ථිකය ශක්තිමත් කරගත්තාන් පස්සේ. ඒතර උන් කියනවා අපිට ඉනිමකට පයින් ගහන්න කියලා. උන් නැග්ගට පස්සේ. ඉතින් ඒ නිසා මෙන්න මේ ඉදිරි ආණ්ඩු පෙරලියකදී මෙන්න මේ කියන ප්‍රතිපත්ති මේ ආපු ව්‍යාජ ගමනේ මේ ඉබාගාතේ යන ආර්ථික ගමන ඇතුලේ ගොඩ යන්න බෑ කියන එක දැන් පිළිගන්න පුළුවන් එක ප්‍රායෝගිකව අත්දකින්න. ඒ නිසා තමයි ප්‍රතිපත්තිමය පදනමක් මත ආණ්ඩු වෙනසක් සිදු විය යුතු කියන එක මහජනයා පෙළගස්විය යුතුයි කියන එක ඒකෙදී ඓතිහාසිකව වැඩිම වගකීම භූමිකාව තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. අපිට ඒක අත්හරින්න බැරි වගකීමක්. ඓතිහාසික වගකීමක්. අපි හිතනවා මේ ඊළඟ යුගය උදා වෙන්නේ ආණ්ඩු පෙරලන්න නෙවෙයි මිනිස්සුගේ මේ දේශපාලන මනස කණපිට හරවන්න. ඒ කියන්නේ දැන් නව දේශපාලන චින්තනයක්, නව දේශපාලන දර්ශනයක් සහිත මිනිසුන් පොළොව මත බිහි කරන්න. ඒක දැන් ඒක හරි ප්‍රබලයි ආණ්ඩු පෙරලියට වඩා. ඒ නිසා දැන් මිනිස්සු ජනතාව හැටියට බලන්නේ ඡන්දදායකයින් හැටියට බලන්නේ. ඔය කිසිවක් වැඩක් නැහැ. කියන්නකෝ අපිට ඊළඟට අපි කාටද ඡන්දෙ දෙන්න ඕනේ කියලා. දැන් මේ දේශපාලනය කරනවා කියලා කියන්නේ තමන්ගේ කැමැත්ත දීලා ඇඟිල්ල පාට කරගෙන කෙනෙක් යවන එක නෙවෙයි. කෙනෙක් යවපුවාම එයා ප්‍රශ්න විසඳයි කියන කාරණේට එහා ගිය ජාතිකවාදී තැනකින් අපි අපේ ප්‍රශ්න ටික සංවාදයට ගන්න ඕනේ. ඒ ගැනීමට දරන එක්තරා උත්සාහයක දවසක් තමයි අද. නමුත් අපි කතා බහ කරමින් ඉන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 70 වෙනි සමරුවත් එක්ක හිතේන භූමිකාව දේශපාලන වගකීම පිළිබඳව අපි අවසන් විරාමයේ ළඟ ඉන්නේ. හැබැයි මේ සාකච්ඡාව නිතරම ප්‍රසාරණය වෙනවා. මහජන ජාතිකවාදී බලවේගයේ කොමනාව දිහාවට ගමන් කරනවා. ඒ නිසා ඒ ගමන යන දිහාවට යන්න දෙන්න ඕනේ කියලා අපි කල්පනා කරන්නේ. මොකද හැම දෙයක්ම තීන්දුව වෙන්නේ මේ මොහොතේ පවතින අවශ්‍යතාවය මත. ඒ නිසා මේ මොහොත අපි අතෘප්තිමත් නම් දේශපාලනික වශයෙන් අපි පොඩි වේදනාවක නම් ඉන්නේ, ගැටලුවක නම් ඉන්නේ. අපි නිරන්තරවම මීට වඩා හොඳ තත්වයන් පිළිබඳ කල්පනා කරමින් ඉන්නේ. වරදක් නැහැ. අපි කල්පනා කරන තත්වයන් වලට ගමන් කරන්න අපිට මොකද්ද පාර කියන එක හොයාගන්නටත් අවශ්‍යයි. අපි ගිහිල්ලා යන අවසන් විරාමයට රැඳෙන්න අප සමග. ඔබ නැවතත් නින්නද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. අපේ ජීවිතයේදී දේශපාලනික වශයෙන් සන්නද්ධ වීම. එතකොට අපි කොහේ හෝ පක්ෂයකට අයිති. දැන් අපි හැමෝම පක්ෂ බෙදාගෙන අපි මේව පාට දාගෙන නිල් කොළ රතු. හැබැයි මේ අද තත්ත්වය ඇතුලේ මේ ගෝලීය වසංගතයකින් පීඩාවටපත් වෙලා එක පැත්තකින් මිනිසුන් හැර යනවා, මේ යන සංඛ්‍යාව වැඩි වෙමින් තියෙනවා, වසංගතයට ගොදුරන සංඛ්‍යාව වැඩි වෙමින්. හැබැයි අපි ඊට වඩා මානවවාදී ප්‍රවේශයක් නැද්ද අපට මේ පක්ෂ වලින් අයින් වෙලා මේ මිනිසුන්ගේ හුස්ම වැටීම සම්බන්ධව ආදරයක් නැද්ද මිනිස්සු අතර? ඒ තැනට ඇයි දේශපාලන පක්ෂ වලට එන්න බැරි? අපි යමතුමකට යමු. ආයිබෝන ඔබට. ආයිබෝන ඔබට.
ඔව් කතා මම බොහොම ස්තුතිවන්ත වෙනවා මේ වැඩසටහන සම්බන්ධ වීම ගැන. මේ අපේ ආචාර්ය රෝහණ ලක්ෂ්මන් විරාජ්තුමාටත් වසන්ත බණ්ඩාර වෛද්‍යතුමාට ස්තුතිවන්ත වෙනවා. මට එතුමන්ලාට යොමු කරන්න දෙන ප්‍රශ්නේ මේකයි. ඔබතුමන්ලා මම වැරදි නම් නිවැරදි කරන්න. ඔබතුමන්ලාට මතක ඇති සිරිකරු සිරිමාව බණ්ඩාරනාගේ මැතිනේ කාලේ අපේ ගම්බද මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මේ පොල් ත්‍රිකෝණය තුල පොල් ගස් නදලා මේ තෙලික් අරගෙන පැණි හකුරු හදන්න බලපත්‍ර දුන්නා උපදිසාපති කාර්යාලවලින්. ඒ දවස්වල අපිට මෙච්චර සීනි ඕනකමක් තිබෙන්නේ නැහැ. සමහරට අපි හදපු හකුරු පැණි නගරේ මුදලායිල්ල ඇවිල්ලා තොගවසෙන් අරගෙනත් ගියා. ඒතකොට නගරේට පැණි හකුරු ඕන තරම් තිබුණා. නමුත් අද ඒක කඩා වැටිලා අද එහෙම අවසරයක් දෙන්නේ නැහැ. පොල් ගහක් නැද්දොත් එහෙම ඒ වනස රිමාන්ඩ් එකේ හිරගෙදර තමයි ලගින්න වෙන්නේ. ඉතින් නම් මේ පොල් ගහක් නැදලා තෙලික් අරගෙන පැණි හකුරු හදන්න දවස් 7ක් 8ක් තමයි යන්නේ අපේ අත්දැකීම අනුව. දැන් මගේ වත්තේම තියෙනවා කිතුල් ගස් 20ක් විතර බින්දලා මට නැද ගන්න විදියක් නැහැ. ඉතින් මේ අහන්න නමුත් මම උතුම්ලෙන් අහන්නේ මේවට ඇයි මේ බලපත්‍ර නොදෙන්න කටයුතු කරන්නේ. අනික තමයි ඒ කාලේ තිබුණා අපි ගම්බද අපි හදාගන්න වී ටික අපිම පොඩියට මේ මිදුලක් දාගෙන ටැංකියක් හදලා තම්බලා වේලලා මේ හාල් බාටපත් කරන මේ අද ඒවා විනාශ වෙලා අද මහා ව්‍යාපාරික විතරයි මේවා කරන්නේ. ඒක නිසා තමයි මට හිතෙන්නේ මේ ප්‍රශ්නේ වෙන්නේ කියලා. මට ඕනේ මේ ප්‍රශ්නෙට ඔබතුමන්ලාගෙන් උත්තරයක්. අනික තමයි මම කියන්න කැමති අපි ඒ දවස්වල 1956 විතර ඉඳලම අපි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් හිටපු වැඩි හිටියෝ. ඉතින් අපි තුල ඒක තවම තියෙනවා. නමුත් අපිට තියෙන්නේ දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගෙනියන්නේ. අපේ SWRD බණ්ඩාරනායක ශ්‍රීමතනන්ගෙන් පස්සේ ගරු සිරිමාව බණ්ඩාරනායක මැතිණියගෙන් පස්සේ මේකට නිවැරදි නායකත්වයක් නැහැ කියන එකයි මම දකින්නේ. ඉතින් ඒක නිසා නිවැරදි නායකත්වයට ඔය කවුරු මොනවා කිව්වත් ඔය නිල් තොප්පි දාගෙන නිල් ෂර්ට් අඳගෙන ගියාට ඒගොල්ලෝ ළඟ ඒක තියනවද කියන එක මට කියන්න බෑ. අපිට කියන්න බෑ. ඒක නිසා ගම්බද අපි 95ක් ඉන්නවා තාම ශ්‍රී ලංකාවේ. නමුත් අන්නේ ඒගොල්ලන්ට ඒ විශ්වාසය ඇති වෙන්න නිවැරදි නායකත්වයක්. අනිතරමින් මණ්ඩලයක් මගින් හරි ඒක ගෙනියනවා නම් එක්කෙනෙකුට නොදී මම හිතන්නේ හොඳයි. මගේ ප්‍රශ්නේ ඉච්චරයි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමන්ට 066 22 83 66 අත්‍යවශ්‍යම ප්‍රශ්නයක් තිබුත් අපිට යොමු කරන්න. මම මේ ප්‍රශ්නටත් උත්තරයක් ලබා දෙයි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පිදස්මතුමා. දැන් මට පොඩි උත්තේජනයක් වුණා මගේ ප්‍රශ්නයත් අහන්න එතුමා. දැන් එදා ඔබතුමා කිව්වේ ඓතිහාසික යුගයේදී ප්‍රබල විදිහට එක්සත් ජාතික පක්ෂය බලපෑම් කරලා ජනතාව දිනාගත්තා, රැවට්ටුවා. ඒ රැවටීමේ ඉතිහාසයට මිනිස්සු සමුදුන්නනේ. ඒ කියන්නේ ජනතාව ඊට වඩා ඔබතුමා කියන අර ජාතිකවාදී තැනකට පහුගිය මැතිවරණවලදී හැසිරලා තියෙනවා. චන්දදායකයාගේ විඥානය පිළිබඳ අපි ඔහුගේ හැසිරීම පිළිබඳ අපි විනිශ්චයක් කරොත් ඔහුගේ හැසිරීම ඊට සංවේදී වෙලා තියෙනවා. ඔහු ටිකක් ජාතිකවාදී තැනකට ඔහු කටයුතු කරලා තියෙනවා. මේ සා විශාල 69 ලක්ෂයක ඡන්දය දීමේ අවසාන බලාපොරොත්තුව මාතෘභූමියේ මේ අවසන් කුසුම පිපුණ කියලා ජනතාව කිව්වේ. මේ මිනිස්සු ඒ හැබැයි දැන් අර කියපු ඒ බාධක තිබෙන ඒ අර කියන ධනවාදී පක්ෂයක් හැටියට හංවඩු ගහලා තිබ්බ එක්සත් ජාතික පක්ෂය වගේ ජනතාව කියන හැටියට එහෙම තිබ්බ පක්ෂ නැහැනේ. දැන් ඒ කට්ටියගේ බලය ඉවත්ම කරලා දාලා තියෙද්දිත් ඇයි අපිට මේ ගැටලු විසඳගන්න බැරුව තව අවුලකට යන්නේ? නෑ, අද වෙනකොට ලෝක පරිමාණයෙන් හැමතැනකම විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙලා, සමාජ අර්බුදයක් නිර්මාණය වෙලා තවදුරටත් ධනවාදයට ඒ ආකාරයෙන්ම නව ලිබරල් වාදයට ඒ ආකාරයෙන්ම තවදුරටත් ලෝකෙ පෙනී හිටින්න බෑ. ඒකේ අඩු වැඩි වශයෙන් අපට කාන්දු වෙන්න පටන් අරගෙන තියෙනවා. අපටත් තවදුරටත් අධිකාරීවාදී එහෙම නැත්නම් රාජ්‍ය කියන්නේ ධනේශ්වරවාදී දැක්මක් සහිත නව ලිබරල් වාදී ප්‍රවේශයකට යන්න බෑ. ඒක නිසා රටේ විරැකියාව වැඩි වෙලා, තරුණයන්ට සමාජ අවකාශයක් නැති වෙලා, රටේ අසහනයේ අතෘප්තිකරභාවය වැඩි වෙලා මේකේ අවසාන ප්‍රතිඵලය තමයි ආර්ථික ප්‍රකාශනයේ ඊළඟ සමාජ දේශපාලන ප්‍රකාශනයේ තමයි අපි මැතිවරණවලදී දැක්කේ. ඒකේ බලපෑම නිසා තමයි සමාජයේ විපක්ෂ බලවේගය නැවත වතාවක් ජාතිකවාදය උසෝගෙන, දේශීයත්වය උසෝගෙන මහ විශාල පිම්මකට යන්න ලෑස්ති වුණේ. ඒක පිටිපස්සේ ජාතිකවාදී කියන එක අදහස් කරන්නේ භික්ෂුන් වහන්සේලා හා ආගමික සමාජය තිබුණා කියන එක නෙවෙයි. ඒ කණ්ඩායම හිටියා විතරක් නෙවෙයි, ඒක හා පිටිපස්සේ මේ රටේ ගොවියගේ ප්‍රශ්නය, මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියේ ප්‍රශ්නය, මේ රටේ දේශීය නිෂ්පාදන වල අවශ්‍යතාවය, ජාතික ආර්ථිකයේ ගොඩනැගීමේ අවශ්‍යතාවය, මේ සියල්ල මේකට මතුවලා තමයි මේ ප්‍රශ්නේ එන්න පටන් ගත්තේ. අර වල් වැදිච්ච මුල් නැති වෙච්ච සමාජ අවකාශයක් ලද මොහොතේ සියලු දේ විකුණන
සෑම දෙයක්ම විකුණන. අපි දැන් උදාහරණයක් විදිහට අරන් බලන්න 1970 දශකයේ 60 දශකයේ සිරිම බණ්ඩාරනායක මැතිනිය මෙරට ඇමරිකාව සතුව තිබුණු තෙල් ආනයනය සහ වෙළඳාම කියන ක්‍රියාවලිය දේශීය ජනසතු කිරීම සඳහා කොච්චර අරගලයක් කළාද? ඒක පිටිපස්සේ තියෙන කතන්දරය ගැන ලියවිලා තියෙන මේ ලේඛන අධ්‍යයනය කළාම ඒක විශාල යුද්ධයක්. ඒ වෙලාවේ සමාජවාදී රටවල් බොහොම ශක්තිමත්ව තිබුණා. ඒ වගේම අපිත් එක්ක නොබෙදි රටවල් එක්ක අරාබි සමාජයේ සමහර රටවල් එක්ක අපිත් එක්ක හොඳ සහපත් සම්බන්ධතා තිබුණා. ඒ නිසා අපට පුළුවන්කම තිබුණා ලංකාවේ තෙල් කළමනාකරණය කරගනිමින් දේශීය අවශ්‍යතාවය සම්පූර්ණ කරගනිමින් වහා වෙනස් වෙන අලුත් සේවා නිෂ්පාදන ක්‍රියාවලියට වහාම සක්‍රියව පවතිලා අපේ දේශීය ව්‍යාපාරය පවත්වාගෙන. අද වෙනකොට බලන්න මේ දේශීය ව්‍යාපාරවල වෙලා තියෙන මොකද්ද කියලා. අද ෂෙඩ් වලින් භාගයක් අපිට නෙවෙයි අයිති. අද මේකේ තෙල් පිරිපහදුවට ගෙන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහැ. තෙල් ගේන්නේ කොහොමද කියලා. අද මේක මහ විශාල අවුලක් නිර්මාණය කළා. ඒ වරාය නිෂ්පාදනයේ වරාය බලන්න අපි ජනසතු කරු වරාය අද්‍රාත්‍ය මොකද්ද කියන කාරණේ අරන් බලන්න. ප්‍රවාහන සේවාවේ තත්ත්වය මොකද්ද කියලා අරන් බලන්න. රටේ සෑම ආකාරයෙන්ම නැවස වතා සම්පත් විකිණීම මහජනතුමනි දැන් සම්පත් විකිණීම කියන ඉතිහාසය ගත්තාම මේ සම්පත් විකිණුවට කවුද මේ බේර ගන්න කතා කළේ? කට්ටිය හිටියේ නැද්ද? දැන් අර ප්‍රශ්නෙටත් අදාළයිනේ මේක. දැන් ඒතකොට අපිට නායකත්වයක් තිබුණ නැද්ද පක්ෂවලට? නායකත්වයේ කැලේ ගියාද? ඔව් මට හිතෙනවා අපි අපේ මේකේ ස්වයං විවිචනාත්මක අපිත් පිළිගන්න අවශ්‍යයි. 1977න් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් මේකට යම් ආකාරයක ගොදුරුණා. උදාහරණයක් විදිහට අපි කිව්වා මොකද නිදහස් ආර්ථිකයට මානසික මූණුවරක් දෙන්න. එහෙමනේ කිව්වේ ඒ බලවේග ඒ කාර්යයේ අවස්ථාව ඒ ක්‍රියාමාර්ගය හරහා අපිත් මේ කාරණාවට යම් ආකාරයක අඩු වැඩි වශයෙන් සම්මාදන් වුණා. මම පෞද්ගලිකව හිතනවා නැවත වතාවක් අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මුල් ලකුණ දේශීය ජාතික කියන දේ. මේ දේශීය ජාතික කියන දේ හරහා මේ රටේ අලුත් පරම්පරාවේ ප්‍රාර්ථනා දැන් අද අපි ලොකු කතා කරන්න ඕන ප්‍රශ්නයක් තමයි ගමගේ මේ අලුත් පරම්පරාවේ ප්‍රශ්නේ. මොකද අවුරුදු 14-15ක් ඉන්නවා අලුතෙන් හිතන අලුතෙන් වැඩ කරන පරම්පරාව. දැන් මම හැම වෙලාවෙම තම සරල මාතෘකාවක් අහනවා. දක්ෂ ඉංජිනේරුවරයෙක් බිහි වුණොත් එයාට වැඩ කරන්න පුළුවන් නිර්මාණශීලී වැඩපළක් මේ රටේ තියෙනවද? එයාට වැඩ කරන්න පුළුවන් මේ රටේ වැඩපළක් තියෙනවද? කර්මාන්ත ව්‍යාපාරයක් තියෙනවද? අලුතෙන් ආයෝජනය කරන්න පුළුවන් තැනක් තියෙනවද? එහෙම එකක් නෑ. අපිට තිබුණු අර 70 දශකයේ තිබුණු බරක් රෙදි කර්මාන්ත ශාලා පෙළම අපිට නෑ. පූගොඩ වේවා, වේයන්ගොඩ වේවා, තුල්හිරි වේවා, මත්තේගොඩ වේවා, සියලුම ඒවා. ඒ වගේ දේශීය අත්‍යන්ත කර්මාන්තේ සම්පූර්ණ යටිඋඩුව. අපට අලුතෙන් බිහි වෙන නිර්මාණශීලී නිර්මාණකරුවෙක් බිහි වුණොත් එයාට යන්න තැනක් තියෙනවද කොහෙද ලංකාවේ මේ රටේ? එහෙම වඩපිටාවක් නිර්මාණය වෙන්න ඕනේ. මම පෞද්ගලිකව හිතනවා මෙන්න මේ සිරිම බණ්ඩාරනායක මැතිණියගේ දේශීය අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශීය දැක්ම කියන එකේ ජාතික අධ්‍යාපන ක්‍රමේ ප්‍රවේශය කියන එකේ අවසාන ප්‍රතිඵලය වෙන්නේ ඒක සඳහා වූ අලුත් පරම්පරාවට අවකාශයන් දීම. ඒ තරුණ පරම්පරාවේ අවකාශයන් ප්‍රාර්ථනාවන් ගැබ්බුණු හින්දා තමයි අර 65 ලක්ෂ ඡන්ද දෙනකොට තරුණයෝ ගිහලා ස්වේච්ඡාවෙන් චිත්‍ර දින්න පටන් ගත්තනේ. හරි කවුරුත් කිව්වේ නැහැ. පුරංකුමුරු වගා කරන්න පටන් ගත්තනේ. නැවත නිෂ්පාදන ආර්ථිකයක් සඳහා වූ ස්වේච්ඡා ක්‍රියාදාමයක්. අපිට තිබුණ මෙතනින් පටන් අරන් යන්න. අපි ඒක අයාලේ කිය. අද වෙනකොට තරුණයෝ රට අද ලංකාවේ සෑම විදේශ රටකම බටහිර රටකටම යන්න වීසා ඉල්ලන පරම්පරාවෙන් අරන් බලන වැඩි දිනා කවුද කියලා මෙරට තරුණයෝ. මමට මෙර ගේසුමානේ තරුණයෝ දෙන්නෙක් හම්බුණා. ඒගොල්ලන්ගේ පවුලේ සියලු දෙනාම තමගේ සම්පත් ටික මෙරට විකුණලා ඒගොල්ලන් යන්න ලෑස්ති විදේශ රටකට. රට දාලා යනවා. මේ රට හැර යන්න පටන් අරන්. මේ රට ඉන්න හිතෙන තැනක් බවට පත් කරගන්න අපට අවශ්‍යයි. මම හිතනවා අලුතෙන් මේ කාරණාව ගැන සංවාදයක් අවශ්‍යයි. මේ කතිකාවට අපි එළඹෙන්න බැයි නම් ඒ සංවාදයට ගොඩ යන්න බැයි නම් ඉදිරි දශකයේ අපි පක්ෂයේ නෙවෙයි රට ගැන හිතලා අලුත් පරම්පරාව ගැන හිතලා නව දේශපාලන දැක්මක් දර්ශනයක් ප්‍රවේශයක් වැඩසටහනක් ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතුයි කියලා මම හිතන්නේ. හොඳ තැනක් අපේ පක්ෂයක් ගැන හිතනවද රටක් ගැන හිතනවද? වසන්ත බණ්ඩාර මහත්මයා දැන් මේ අපි දැන් ඓතිහාසික භූමිකාව ඇතුලේ සමහර දේවල් බොහෝ දෙයක් කතා කරා. අපි දැන් මේ ආණ්ඩු පෙරළියට ආසන්නම කාලේ 2015 ආණ්ඩු පෙරළිය. කියන්නේ එක ටිකක් යහපාලනය කියන වෙනත් දේශපාලන තේමාවක් එක තමයි ආවේ. ඒක අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක් වෙච්ච මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා තමයි දැන් එතුමාට පදනමක් තිබුණා කියලා විශ්වාස කරනවා. දැන් බොහෝ දෙනෙක් එහෙම කියනවා. ඉතින් දැන් නායකත්වයක් හම්බුණා. එතකොට එතුමටවත් මේක කරන්න හම්බුන්නේ නැහැ නේ. දැන් එතුමත් අසාර්ථකයි කියලා පිළිගන්නේ. ඒ අසාර්ථකත්වයෙන් පස්සේනේ මේ ආපහු ගෝඨාභය ජනාධිපතිතුමාට රට බාර දෙන්නේ. එතකොට ඇයි ඒ දිගින් දිගටම අසාර්ථකයි විපක්ෂ බලවේග අතුගාලා දාලා තියෙද්දි
යම් ආකාරයක වාමාංශික ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ වලටත් එන්න ප්‍රවාහයක් ජනතාව ඉඩ නොදී තියෙද්දි ඓතිහාසික දේවල් අනුව ඇයි මේ ඇතැම් ප්‍රබලයෙන් ඉඳගෙන විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කට්ටිය ඉන්නවා මෙතන. ඒතර දැන් එහෙම ඉඳගෙනත් ඒතර ඔවුන් මේ ඓතිහාසිකව මේකේ අරමුණු පරමාර්ථ දර්ශනය වටහාගෙන නැද්ද? එහෙමත් නැත්නම් ඔවුන් ගොදුරු බවට පත් වෙලාද මේ නව ලිබරල් ආර්ථිකය සහ මේ ලාභයේ ගොදුරක් බවට පත් වෙලාද? අපිට මේ හේතුව හඳුනාගත්තොත් අපිට හෙටේ සංවාදයට යන්න පුළුවන් අලුත් සංවාදයකට. මෙහෙම දැන් නව ලිබරල් ආර්ථිකය පිළිබඳ සංවාදයක් නැහැනේ. දැන් ඒ දේවාලයේ කඩා වැටිලා එක්සත් ජාතික පක්ෂයට මහජන ඡන්දයෙන් එක ආසනයක් දිනා ගන්න බැරි වුණානේ. ඒතර එහෙම දැන් සංවාදයක් නැහැ. දැන් ඒක නියෝජනය කරපු බලවේගත් නැහැ. එහෙම සංවාදයකුත් වියතුන් අතර හෝ කුලියට ලියන කියන අය අතරවත් නැහැ. ඔය කෙනෙක් දෙන්නෙක් එහෙම ලියනවා ඉංග්‍රීසි පත්තරවලට ඒ හැර ඒගොල්ලන්ට එකට පඩි ලැබෙන හින්දා එහෙම සමාජ සංවාදයක් නැහැ. නම සජිත් ප්‍රේමදාස මහත්මයා සලකුණක් කැට්ටුවේ එන්නේ නැහැ. එතුමා එහෙම ප්‍රතිපත්තිමේ පදනමක් ඉදිරිපත් කරන්නේ නැහැ. මේ මහා අර්බුද වලට ප්‍රතිපත්තියේ පදනමක් ඉදිරිපත් කරන්නේ. එතුමා කියන්නේ දුප්පතුන්ට භාණ්ඩාගාරයේ සල්ලි බෙදලා මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා. එතුමාට බොහොම සරල භාණ්ඩාගාරයට සල්ලි හම්බ වෙනවනේ. ඉතින් බෙදන්න ඕන මිනිහෙකුට පුළුවන්. ඉතින් එතුමත් එහෙම එකක් ඉදිරිපත් කළා නැහැ. ඒ නිසා මේ රික්තකයක් තියෙනවා. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා ගොඩක් අර ප්‍රතික්ෂේප කරපු මහජනයා ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයට ඒ සා අන්ත පරාජයක් අත්පත් කළ දෙන්නේ ප්‍රතිපත්ති ප්‍රතික්ෂේප කරන නිසා. හැබැයි මේ ප්‍රතිපත්ති තාම මේ ආණ්ඩුවත් කර තියාගෙන යනවා. ඒ සම්බන්ධයෙන් මේ මහා සමාජ විරෝධයක් තාම පැන නගිලා නැහැ. නිශ්චිත පදනමක ඉඳගෙන මේ ඇත්ත ප්‍රශ්නේ මොකද්ද? පොලිමට විරුද්ධ වෙන එක නෙමෙයි. මේ මූලික ප්‍රතිපත්ති මේ පදනම අවබෝධ කරගෙන ඒකට එරෙහිව ව්‍යාපාරයක් තාම ගොඩ නැගිලා නැහැ. ඒ කොහොම වුණත් මා කියනවා එකක් මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතිහාසයේ මේ රටේ බරපතලම සන්ධිස්ථානවලදී තමන්ගේ යුතුයකම් කොටස ඉටු කරලා තියෙනවා. ඒ නිසා උන්ට යම් ලකුණු ප්‍රමාණයක් වැටෙනවා. දැන් ඒ නිසා උන්ට තියෙන ඉතිහාසයේ ඉටු කරපු භූමිකාව නැවත හඳුනගෙන ඒක නැවත ස්ථානගත කිරීම. දැන් උදාහරණයක් විදිහට හිතන්න ජනතා විමුක්ති පෙරමුණ 71 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයත් එක්ක රජයට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරනවා. හැබැයි මේ පක්ෂය තීන්දුව කරන 87 මහා පාවාදීම සිද්ධ වෙද්දී ඉන්දලංකා ගිවිසුම හරහා ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණිය මේ සටනට ගේන්න නැතුව මේක දිනන්න බෑ කියලා. හරි. රෝහණ විජේවීර කියනවා පිටකොටුවේ උද්ඝෝෂණයට ශ්‍රීමා මැතිණිය කෙසේ හෝ කැඳවා ගත යුතුයි. ඒක විශාල ප්‍රතිපත්තිමේ තීන්දුවක්. ඇත්තම කිව්වොත් එදා රෝහණ විජේවීර සහ ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණිය පිටකොටුවෙන් ආරම්භ කරපු බෙදුම්වාදී විරෝධී සටන තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා සහ මහින්ද රාජපක්ෂ මහත්මයා නන්දි කඩාල වලින් අවසන් කරන්නේ. චන්ද්‍රිකා මැතිණියට විවිධ විවේචන එල්ල කරා වුණත් චන්ද්‍රිකා මැතිණිය එදා 2003 එතන ඒ ජාතිකවාදී බලවේග ඒ ප්‍රතිවිරෝධතා දියුණු විදිහට කළමනාකරණය කරා තමයි. ඒක හේතුවක්. නමුත් චන්ද්‍රිකා පොඩ්ඩක් හෝ නැමුන් නැත්තම් එදා 2003 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව පරද්දන්න හම්බෙන්නේ නැහැ. කකුලෙන් ඉඳලා බිම දාන්න හම්බෙන්නේ නැහැ. ඒක බිම දැම්මේ නැත්තම් තාවකාලික ආණ්ඩු යෝජනාව සම්මත වෙනවා. එහෙනම් මේ රට අද බෙදිලා සුඩානේ වගේ බල්ලු වගේ මරා ගන්නවා. එතකොට එහෙම තීරණාත්මක සන්දිස්ථානවලදී හරවන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැදිහත් වෙලා තියෙනවා. චන්ද්‍රිකා මැතිණිය පවා මැදිහත් වෙලා තියෙනවා. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ගැන ගත්තත් එතුමාට ඒකේ ගෞරවය ලැබිලා නැහැ. නමුත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අත වශයෙන්ම මා මේ පුද්ගලික කාරණයක් එකට වෙලාව තියෙනවද දන්නේ නැහැ මේ වෙලාවේ. ඔව් කෙටි අවස්ථාවක් ගන්න පුළුවන්. මත් දැනුවත් කාරණයක්. සෝමන් සමරසිංහ මහත්මයා එක්තරා කාලයක මේ පහුගිය යහපාලන ආණ්ඩුව බලයට පත් වුණාන් පස්සේ උපවාසයක් කරා. එතකොට මේ උපවාසය කළේ ඔහුගේ පක්ෂය ඇතුලේ යම් ඔහුට මතයක් ජයග්‍රහණය කරන්න බැරි නිසා ඔහුගේ එළියට අරන් එනවා. ඒතර මේ උපවාසයේ වෙලාවේ ඒ වෙනකොට ඔහු සහ මා අතර දේශපාලන ප්‍රතිවිරෝධතාවයක් තිබුණොත් මා ඔහු උපවාසය කරපු තැනට ගිහලා වාඩි වෙලා මගේ පුද්ගලික මිත්‍රත්වයේ මත ඇහුවා ඇයි මේ ඔබගේ පුද්ගලික ගෞරවයට මේක හානියක් මොකද්ද මේ උපවාසය? ඒතර ඔහු කියනවා එදා චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග දියුණු දේශපාලන ගනුදෙනුවක් හදාගන්න අපි දියුණු වෙච්ච හින්දා අපි නම්‍යශීලී වෙච්ච හින්දා අපිට එදා මේ මහා කුමන්ත්‍රණය මහා බෙදුම්වාදී කුමන්ත්‍රණය පරද්දන්න පුළුවන් වුණා. ඒ නිසා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා නැවත බලයටපත් වෙන්නේ 2003 පටන් ගන්න. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා යොදාගත යුතුයි මේ කුමන්ත්‍රණය පරාජය කරන්න. ඒක කරන්න පුළුවන්. චන්ද්‍රිකා මැතිණිය කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක එකම භාෂාව කතා කරන එකම පන්තියේ ඒත් ඒ ප්‍රතිවිරෝධතාවය පාවිච්චි කරා එදා ජාතික බලවේගය.
ඒතර මෙදා මහින්ද මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියන්නේ පන්තිමය වශයෙන් සංස්කෘතික වශයෙන් ආසයි පොළොවයි වගේ. එහෙනම් ඒ ප්‍රතිවිරුද්ධතාවය හැදෙනවා ඒක පාවිච්චි කරලා මේ විනාශයෙන් ගලව ගන්න ඕන කියලා. ඇත්තටම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා නොසිටියා නම් ඔය ප්‍රතිවිරුද්ධේ නොතිබුණා නම් බෙදුම්වාදී ව්‍යවස්ථාව සංශෝධනයේ සම්මත වෙනවා. එතකොට අතුරුදහන් කාර්යාලය පිහිටවලා රණවිරුවන්ට එරෙහිව චෝදනා විභාග කරලා රණවිරුව 50ක් 60ක් මේ අද ඉන්න හමුදාපතිතුමාලා පවා පිටරට නඩු ජාත්‍යන්තර අධිකරණ බලයේ ක්‍රියාත්මක කරන තැනට ගොදුරු වෙනවා. ඒතර මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දැනුවත්ව ඒක බකල් කරා. එතකොට ඒ වික්‍රමසිංහ මහත්තයා ඒ ගමන 18 ඔක්තෝබර් මාසෙදී කකුල් මාට්ටුවක් දාලා වටනවා. ඊළඟට මේ මොකද්ද බඳුම් කර වංචාව ඔහු ඒකට එරෙහි වුණ නැත්තම් ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයාට මහා පාරවලල්ලක් ලෙස විපතක් ලෙස ඉහළට එන්නේ නැහැ. එතකොට එක්සත් ජාතික පක්ෂයට මේ මහා පරාජයක් අත්පත් වෙන ඒ තත්ත්වයේ බීජ පැල කරන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. එතුමාට ඒ ගෞරවය ලැබෙන්න ඕන. ඒ නිසා එතුමාට වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට එතුමාට අවස්ථාවක් තියෙනවා මේ ප්‍රතිපත්තිමේ පදනම මත ඓතිහාසික උරුමය මත මේ පක්ෂය ස්ථානගත කරලා සිටගස්සලා මේ අරුබුතයට මුහුණ දෙන්න තමන්ගේ පක්ෂය පෙළගස්වන්න. තව විනාඩි දෙකක පමණ කාලයක් ඉතිරිලා තියෙන්නේ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහත්මයා ඔබතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම්තුමන් ඒ වගේම වර්තමාන ජ්‍යෙෂ්ඨ උපසභාපතිතුමන් දැන් ඔබතුමාත් මේකේ සැලකිය යුතු වගකීමක ඉන්නවා කියලා අපි විශ්වාස කරනවා මේ රට හමුවේ සහ විද්‍යුතුන් අභියස. දැන් මේ එහෙම සැලැස්මක් තියෙනවද මේ තියෙන ජාතිකවාදී බලවේග එකතු කරගෙන අලුත් මේ නව නිදහස් අරගලයක් හැදීමේ අලුත් දේශපාලන ගමනකට සූදානමක් තියෙනවද? මට පොඩි වෙලාවකින් උත්තරයක් ඕන. ඔබ තාම නිවැරදිව කිව්වා නව නිදහස් අරගලයක්. තාම නිවැරදි. මොකද අපි 56 කලේ නව නිදහස් එදා කලේ අපි හිතුවේ අරගලයක් කියලා නිදහස් අරගලය කියලා. ඒ නිදහස් අරගලයේ සියලුම සංලක්ෂයන් අධ්‍යාපනය වේවා, නිෂ්පාදනය වේවා, කෘෂි කර්මාන්ත වේවා, ආනයන අපනයන වෙළඳාම වේවා, සංස්කෘතිකමය වශයෙන් වේවා සියල්ල අද ආපස්සට ගිහිලා තියෙන්නේ. මුල් නැති රටක් බවට පත් වෙලා තියෙන්නේ. අපි ණය ගන්න හුද අසරණ රටක් බවට පත් වෙලා තියෙන්නේ. නැවත වතාවක් ඉතාම නිවැරදිව ගොත් නව නිදහස් අරගලයක් කරන්න අවශ්‍යයි. මේ රට 21 වර්ෂයට මුණ දෙන රටක් බවට පත් කරන්න අවශ්‍යයි. අලුතින් අපේ සමාජ ප්‍රශ්න විශ්ලේෂණය කරන්න අවශ්‍යයි. මේ සියල්ල සමාලෝචනය කිරීමේදී අපි හැමදාම අපේ පක්ෂයේ හිටු ස්ථාවරය තමයි අපි තනියම නෙවෙයි සියලුම වාමවාදී දේශප්‍රේමී ජාතිකවාදී බලවේග සමග අපි ගමන් කරලා තියෙනවා. අපේ නිර්මාතෘවරයා අපට පෙන්ලා දීලා තියෙනවා. අපේ ඉතිහාසයේ ජයග්‍රහණ පිටිපස්සේ හැමදාම මේ සහෝදර බලවේග අපි හිටියා. මේ අවස්ථාවෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පසුගිය මධ්‍යම කාර්ය සභාවගත තීරණය තමයි නැවත වතාවක් අපේ තිබුණු එක්සත් ජනතා නිදහස් සන්ධානය පොදු ජන එක්සත් පෙරමුණ නැවත ප්‍රතිෂ්ඨාපනය කරන්න අවශ්‍යයි. සියලුම වාමවාදී දේශප්‍රේමී බලවේග සමග නව සංවාදයක් කරන්න අවශ්‍යයි. අලුත් පරම්පරාවට මේක විවෘත කරන්න අවශ්‍යයි. මෙහෙම කරත් විතරයි අපට 21 වර්ෂයට ගැළපෙන නූතන රාජ්‍යයක සංලක්ෂය නිර්මාණය කරන පක්ෂය නිර්මාණය කරන්න පුළුවන්. ඒක අපේ ඉතිහාසයේ තිබුණු තමත් වැදගත්ම දෙයක්. ජාතිකවාදය, නිෂ්පාදන ආර්ථිකය, දේශීය සංස්කෘතිය. මේ පක්ෂයේ මූලික අංග ලක්ෂණ තුන. මේ තුන නැවත යාවත් කාලීන කරමින් ගොඩනගා ගන්න පුළුවන්. ඒ සඳහා සියලු දෙනාට මේ 70 වෙනි සංවත්සරේ සියලුම වාමවාදී දේශප්‍රේමී ජාතිකවාදී බලවේග වලට ආමන්ත්‍රණය කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මේ මහා දැවැන්ත ජන පෞර සමග සංවාදයකට එකතු වෙන්නේ කියලා. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඓතිහාසික භූමිකාව පිළිබඳව කතා කළේ කෙනෙක් ඒ භූමිකාව අතහැරියොත් gedara පියෙක් තමන්ගේ පිතෘ භූමිකාව අතහැරියොත් ඒ පවුල විනාශ වෙන පවුල ඉවරයි. අපි සාමාන්‍යයෙන් කියන රටක තමන්ගේ වගකීම් පාර්ශ්වයේ දේශපාලන වගකීම් පාර්ශ්වයේ පක්ෂ විසින් කණ්ඩායම විසින් බාරගත යුතු කාලයකට අවිලන්නේ ජනතාවගේ යුතුකම් වගකීම් ඉටු කරමින් ඉන්නවා. ඔවුන් මේ මොහොතේ බොහොම සංවේදී තැනක ඉන්නේ. උන්ගේ ගැටලු බොහොමයක් තියෙනවා. අද එන්නතරත් වඩා ඉදිරියේදී මේ තත්ත්වයේ උද්ගත වුණොත් හුස්ම ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් අපි ඔක්සිජන් පිළිබඳ ප්‍රශ්නයකට අපි ගමන් කරන්න පුළුවන්. අපි ප්‍රාර්ථනා කරනවා මේ රටට ඔබේත් මගේත් මාතෘභූමියට කිසිම එවැනි ගැටලුවකට ලක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කෙසේ වී නමුත් මේ වසංගත අර්බුදයේ මැද්දේ ගැටලුව මැද්දේ මේ සාකච්ඡාව පෝෂණය කරන්නට මේ සංවාදයේ දේශපාලන සංවාදයේ පෝෂණය කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් වර්තමාන ජ්‍යෙෂ්ඨ උපසභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් ප්‍රියදාස මහත්මයා රට මැදට ආවා.
ස්තුතියි නිනාද වෙනුවෙන් පැමිණියාට. ඒත් එක්කම දේශහිතයිචී ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහත්මයා නිතරම ජනතාවගේ දේශපාලන දැක්ම වෙනුවෙන් ජනතා දෘෂ්ටිය අවදි කිරීම වෙනුවෙන් අපිත් එක්ක අත්වල බැඳ ගන්නවා. වසංගතයේ මැද්දේ පැමිණියාට මැදට ස්තුතියි. හිතතුනේ අපි හැමදාම හුස්මක් හෙලන්නේ තවත් හුස්මක් ගන්න බලාගෙන. ඒ නිසා හුස්ම හෙලන හැම මොහොතකම අලුත් හුස්මක් ගන්නවා. ඒ හුස්මක් එක්ක අපි ඇතුළට බලාපොරොත්තු ගොඩක් යනවා. ඒ නිසා හැමදාම අපිට නොමැරි ජීවත් වෙන්න පුළුවන්. ඒ තමයි අපේ අරගලය සටන යාවත් කාලින කරොත්. ඒ නිසා ඔබට බාර කරනවා රටේ අනාගතය. අපි මිනිසුන් ආණ්ඩු පෙරලන වෙනුවට ජනමනස පෙරලමු. දේශපාලන කියවීම දියුණු කරමු. ඒ තමයි පොහොසත් රටක බලාපොරොත්තු අපි කියලා ඉන්න. අද නින්නදෙන් සමගන්නවා. සුබ රාත්‍රියක්, සුබ දවසක්. පරිස්සමෙන් ගෙදරට වෙලා ඉන්න. ආයුබෝවන්.